ස්වර්ගික දෙවි පියාණනි, අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබේ පාමුල සිටිනවා. දෙවි පියාණනි, ඔබ වහන්සේට ස්තුතියි. ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන වැගුරු උන්වහන්සේගේ අසහාය අනගිලේ කරුණ කොටගෙන පුතෝ යේසුස් වහන්සේ මුළු මිනිස් සංගතිය නියෝජනය කරමින් පිහිටව ඒ දිවසම කරුණ කොටගෙන පියාණනි, ඒ නව උපාදනයේ නැමැති ක්‍රියාදාමයේ තුලින් අපව ඔබ වහන්සේගේ පුත්‍රයන් බවට පත් කරගත්තු නිසා ස්තුතියි. ඔබගේ උරුමේ පංගුකාරයන් බවට පත් කරගනිමින් ක්‍රිස්තුස් වහන්සේ සමග හවුල් උරුමකාරයන් බවට අපිව පත් කර තිබෙන නිසා ස්තුතියි. පියාණනි, වන් අනුග්‍රහයක් ලද ඔබ වහන්සේගේ දරුවන් ලෙස මේ වෙලාවේ අපි ඔබ වහන්සේගේ වචනය අධ්‍යයනය කරන පිණිස ඔබගේ පාමුල සිටිනවා. සුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන ඔබගේ එළිදරව්වේ වචනයෙන් අපිට කතා කරන්නට යන නිසා ස්තුතියි. මේ වචනය අපේ කෙනෙකුගේ ජීවිතවලට සැබවින්ම ආශිර්වාදයක් වන නිසා ස්තුතියි. මේ වචනේ කරුණ කොටගෙන ස්වාමීනි, ඔබ වහන්සේ අපිට මේ රාත්‍රියේ කතා කරන නිසා ස්තුතියි. සුද්ධාත්මයන්නි, දැන් මේ කෙනෙකා ඔවුන්ගේ මනස නැමැති ඒ දොරටුව ස්වාමීනි ඔබ වහන්සේගේ වචනය ලබා ගන්න පිණිස ආත්මය තුලට එය ඇදගනු ලබන පිණිස ඔවුන් සූදානම්ව සිටිනවා. සුද්ධාත්මයන්නි, ඔබ වහන්සේම ඔවුන්ගේ ජීවිතවලට කතා කරන්න. වචනය අසන්නෝ පමණක් නොවේ, ය පිළිපදින්න නොවෙන්න. සරු කෙතක වපුරන ලද බීජමින් පියාණනි, ඒ අස්වැන්න ඵලදාව ලබන්න මේ වචනය උන්ගේ ජීවිතවලට ආශිර්වාදයක් වේවා. ඔබගේ වචනය අපගේ ආත්මය උදෙසාය. පියාණනි, උන්ගේ ආත්මය තුලට මේ වචනය තුන්දේ. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. 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 හොඳයි, අපි කරගෙන යන බයිබල් පාඩම අපි ආරම්භ කරන්නට යනවා. ඊට කලින් මම ඔයගලන්ට පොඩි කාලයක් දෙනවා. අපි මෙතෙක් ඉගෙනගත්ත කාරණා පිළිබඳව, විශේෂයෙන් අපි කරගෙන යන සුද්ධාත්මයන් වහන්සේ කියන මාතෘකාව සම්බන්ධව මොනවා හරි ප්‍රශ්නයක් ඔබට නොතේරුණු තැනක් තියෙනවා නම් මම අවස්ථාව දෙනවා ඔබට අහන්න. අපි කතා කරන්නේ සුද්ධාත්ම වහන්සේ පිළිබඳව. මෙතෙක් අපි ඉගෙනගත්තු දේවල් සම්බන්ධව මොනම හෝ ගැටලුවක් එහෙම නැත්නම් ඔබට නොතේරුණු තැනක් තියෙනවා නම් කාට හෝ ඔබට මම කතා කරන්න අවස්ථාව දෙනවා. මම ඊයින් පස්සේ පාඩම ආරම්භ කරන්නට යනවා. ඔයගලන්ගේ නිශ්ශබ්දතාවයේ මුකුත් ගැටලුවක් නැහැ කියන එකයි. කිමන මම පාඩම ආරම්භ කරන්නට යනවා. මම කැමති පාඩම ආරම්භ කරන්නට කලින් ඔයගලන්ට වැදගත් දෙයක් පෙන්වන්නට. සුදෝ යොහන්තුමාගේ සුවිශේෂයේ 7 වෙනි පරිච්ඡේදයේ 37, 38, 39 කියන බයිබල් පදවලින් අපි කියවමු එක. සුදෝ යොහන් 7 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි පදයේ සිට 39 වෙනි පදේ දක්වා. මංගල්‍යයේ මහත් දවස වූ අන්තිම දවසේ යේසුස් වහන්සේ නැගිට සිට ශබ්ද පවත්වමින් යමෙකුට පිපාසත් නම් ඔහු මා ළඟට ඇවිත් දීවාවේ. මා කෙරේ අදහන්නා තුලින් ලියවිල්ලෙහි කියා තිබෙන හැටියට ජීවනදායක වතුර ඇති ගංගා ගලන්නේ යයි කීසේක. උන්වහන්සේ මෙසේ කීවේ තමන් අදාගත්වුන් විසින් ලබන්ට සිටිය ආත්මයන්න් ගැන. මක්නිසාද යේසුස් වහන්සේ ඒ තාත්ම මහිමයට නොපැමිණි බැවින් ඒ තාත්ම ආත්මයන් නොදෙන ලද්දේය. යේසුස් මේ කතා කරන
මංගල්‍යයේ මහත් දවසෝ කියලා කතා කරනවා. ඉතිහාසයේ දේශ බලද්දී කුඩාරම් මංගල්‍ය ගැනයි කතා කරන්නේ. යස්පන්සේ මංගල්‍යයට සහභාගී වෙලා හිටියා. මංගල්‍යයේ ප්‍රධාන දවසේදී උන්වහන්සේ නැගිට ශබ්ද පවත්වමින් උන්වහන්සේ කියනවා පිපාස ඇත්තේ මා ළඟට ඇවිත් දීවාවේ මත්තුසාද මා දහන්නා තුලින් ජීවනදායක ගංගා ගලන්නේය. උන්වහන්සේ ඊළඟට කියනවා Taman කිව්වේ කුමක් ගැනද කියලා. උන්වහන්සේ අදාහගත්වුන් විසින් ලබන්ට සිටිය ශුද්ධාත්මයන් වහන්සේ ගැන තමයි උන්වහන්සේ කතා කළේ. ජීවනදායක ගංගාව කියලා. 39 වෙනි පදේ අග කොටස ඉතා වැදගත් දෙයක් කියනවා. මක් නිසාද? යේසුස් වහන්සේ තාක්ම මහිමයට නොපැමිණි බැවින් ඒ තාක්ම ආත්මයන් වහන්සේ නොදෙන ලද්දේය. මොකද්ද මෙතන කියන්නේ? ශුද්ධාත්මයන් වහන්සේව ලබා ගැනීමට නැත්නම් මිනිසයාට දීමට සිදු විය යුතු කාරණාවක් තිබුණා. ඒ තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මහිමයට පත්වීම. ඒ තා උන්වහන්සේ මහිමයට පත්ව තිබුණේ නැහැ. උන්වහන්සේ මේ ලෝකෙට කරන්ට ආපු වැඩය සම්පූර්ණ වෙලා තිබුණේ නැහැ. ඒ වැඩේ සම්පූර්ණ වීමත් එක්ක තමයි උන්වහන්සේට ස්වර්ගයට යන්න පුළුවන්. උන්වහන්සේ ගියොත් තමයි ශුද්ධාත්ම වහන්සේට එන්න පුළුවන්. උන්වහන්සේ කාරණා තුනක මහිමයට පත්විය යුතුව තිබුණා. කරුණු තුනක. මේක වැදගත් දෙයක්. මේකෙන් මම යම් දෙයක් ඔබේ ජීවිතයට කතා කරන්න යනවා. උන්වහන්සේ කාරණා තුනක් තුල මහිමයට පත්විය යුතුව තිබුණා. පළවෙනි කාරණේ තමයි උන්වහන්සේ මරණය තුල මහිමයට පත්විය යුතුව තිබුණා. ඒ වගේම උන්වහන්සේ නැවත නැගිටීම තුල මහිමයට පත්විය යුතුව තිබුණා. ඒ වගේම තමයි උන්වහන්සේ ස්වර්ග හස්ත වීම තුල මහිමයට පත්විය යුතුව තිබුණා. මම නැවත කියන්නම්. යේසුස් වහන්සේ මහිමයට පත්විය යුතුව තිබුණ කරුණු තුනක් උද. එකක් උන්වහන්සේ මරණයට පත් වෙන්න ඕනේ. ඒක දේව මහිමේ උදෙසා විය යුතු කාරණයක්. දෙක උන්වහන්සේ නැවත නැගිටින්න ඕනේ. ඒක උන්වහන්සේ මහිමයට පත්විය යුතු කාරණයක්. තුන්වෙනි දේ උන්වහන්සේ ස්වර්ගස්ත වෙන්න ඕනේ. ඒ උන්වහන්සේ මහිමයට පත්විය යුතු කාරණයක්. ඉතින් යේසුස් වහන්සේ මෙතන කියනවා උන්වහන්සේ තවම මහිමයට පත්ව නැති නිසා ශුද්ධාත්මයන් වහන්සේව නොදෙන ලද්දේය කියලා. උන්වහන්සේ මේ කරුණු තුනෙන්ම මහිමයට පත් වුණා. මරණය, නැවත නැගිටීම, ස්වර්ගාරෝහණය කියන මේ කාරණා තුනෙන්ම එයින් පසුව තමයි ශුද්ධාත්මයන් වහන්සේ පොළොවට ආවේ. අදාහගත් උන් තුලට ආවේ. එයින් පසුවයි. තම ඔබට කියන්න යන්නේ මේ දෙය. අද කෙනෙක් තුලට ශුද්ධාත්මයන් වහන්සේ පැමිණීමට නම් මේ කාරණා තුන තුල යේසුස් වහන්සේ මහිමයට පත්විය යුතුව තිබෙනවා. යේසුස් වහන්සේ මේ කරුණු තුනෙන් මහිමයට පත් වුණා. ඒ පෙර තිබුණු මහිමය පියව් දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේට නැවත දුන්නා. ක්‍රිස්තුස් වහන්සේ කළ මේ ක්‍රියාවලිය තුල ශුද්ධාත්මයන් වහන්සේව තමන්ට ලබා ගැනීමට අපේ ජීවිත තුල අපි ක්‍රිස්තුස් වහන්සේට මේ කාරණා තුනෙන් මහිමය දිය යුතුව තිබෙනවා. මොකද්ද කරුණු තුන? මරණය, නැවත නැගිටීම හා ස්වර්ගස්ත වීම. කෙනෙක් නව උපාදනය ලබනවා කියන්නේ, වතුර බෞතිස්මය ලබනවා කියන්නේ මේ කාරණා තුනෙන්ම ක්‍රිස්තුස් වහන්සේට මහිමය ගෙනෙනවා.
නව උත්පාදනයේ දෙවනි පියවර තමයි වතුර බෞතිස්මය කියන්නේ. හරි. ඒක අපි පසුවට කතා කරන්න යනවා. දැන් නව උත්පාදනය කෙනෙක් ලබන්නේ යේසුස් වහන්සේ රෝම 10 වෙනි පරිච්ඡේදයේ මම අනන්තවත් එක කියලා තියෙනවා. රෝම 10 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයට අනුකූලව. නව උත්පාදනය ගැන පළමුව කතා කළේ යේසුස් වහන්සේ යොහන් 3 වෙනි පරිච්ඡේදයේ. යොහන් 3 වෙනි පරිච්ඡේදයේ කියන නව උත්පාදනය ලබන ආකාරය පෞල්තුමා පෙන්නනවා. යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේයි තමන්ගේ මුඛයෙන් ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම තමයි යේසුස් වහන්සේව දෙවියන් වහන්සේ විසින් මලුන්ගෙන් උත්ථාන කළ බව හදවතින් අදහා ගන්න ඕනේ. මේ කාරණා දෙකට පොදු වචනයක් කියනවා නම් යේසුස් වහන්සේව අදහා ගැනීම තමයි කෙනෙක් නව උත්පාදනයට පැමිණෙන්නේ. මේක ගැලවීමේ ආඥාවක් කරන කොටගෙන සිදුවන දෙයක්. මිනිසෙක් මුල්ම අවස්ථාවේදී කරනු ලබන ආඥාවක්. එතනදී නව උත්පාදනය ලබනවා. ඊළඟට බෞතිස්මය කියන්නේ නව උත්පාදනයේ දෙවනි පියවර. ඒක යම් අවබෝධයකට ඇවිත් කරන්නා වූ ක්‍රියාවක්. ඉතින් මේ ක්‍රියාදාමයන් දෙක තුල සිදුවන දේ තමයි විශේෂයෙන් නව උත්පාදනයේ තුල මේ දේ සම්පූර්ණ වෙනවා. අප ජීවිත තුලින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව මේ කාරණා තුන තුල මහිමයටපත් කරනවා. මොකක් කරුණු තුනක යේසුස් වහන්සේ මහිමයටපත් වෙන්න ඕනේ. උන්වහන්සේට මහිමයටපත් වෙන්න සිද්ධ වුණා. ඒ කරුණු තුන තුලින් සුද්ධාත්ම වහන්සේ දෙවන්න. අදත් කෙනෙක් තුලට සුද්ධාත්මයන් වහන්සේ පැමිණෙන්නේ මේ කාරණා තුන තුලින්. ඒ පුද්ගලයා ක්‍රිස්තුස් වහන්සේව මහිමයටපත් කිරීම තුලින්. දැන් නව උත්පාදනයේදී මේක සිද්ධ වෙනවා. ඒකයි මම ඔබට කියන්න යන්නේ. හැබැයි මේ පුද්ගලයා නව උත්පාදනය ලබන පුද්ගලයා මේක ගැන අවබෝධයක් නැහැ. නමුත් මේක දෙවියන් වහන්සේ සපයන ඇදහිල්ලෙන් ආත්මය තුල සිද්ධ වෙන දෙයක්. මොකද නව උත්පාදනය කියන්නේ නව උත්පාදනයේ තුලදී යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ ලෙස පිළිගෙන ප්‍රකාශ කරන්න ඕනේ. උන්වහන්සේ මලුන්ගෙන් නැගිට්ටෙව්ව බව අදහ ගන්න ඕනේ. දැන් මේ ක්‍රියාදාමයේ කර්ණ කොටගෙන ඒ කියන්නේ ප්‍රකාශ කිරීමත් අදහ ගැනීමත් තුල ඒ මිනිසයා පිළිගන්නවා ක්‍රිස්තුස් වහන්සේ තමන් උදෙසා මැරුණු බව. මරණය සම්බන්ධයෙන් තම ජීවිතයෙන් උන්වහන්සේට මහිමේ දෙනවා. ඒ නව උපාදනය තුලදී ක්‍රිස්තුස් වහන්සේ තමන් උදෙසා නැවත නැගිට්ට බව ඔහු ප්‍රකාශ කරනවා, අදහ ගන්නවා. ඔහු නැගිටීම පිළිබඳව දෙවියන් වහන්සේට තම ජීවිතයෙන් මහිමේ ගෙන දෙනවා. නැවත නැගිටීමත් එක්ක උන්වහන්සේ ස්වර්ගස්ත වුණු බවේ ආඥාවේ අන්තර්ගත නැතත් නැවත නැගිටීම අදහ ගන්නවා කියන්නේ උන්වහන්සේ ස්වර්ගස්ත වීම අපි ප්‍රකාශ නොකලත් ඒ ආඥාව තුල අන්තර්ගතව පවතින දෙයක්. ඒ කියන්නේ මරණය එයින් පසු සිදුවන හැම දෙයක්ම මේ ආඥාව තුල අන්තර්ගතයි. ඉතින් නව උත්පාදනයේ ලබන වෙලාවේ මිනිසයාට මේ ක්‍රියාවලිය ගැන ලොකු අවබෝධයක් නැතත් ඔහු ප්‍රකාශ කරනවා මම මේක අදහ ගන්නවා කියලා. ඒ කියන්නේ මරණය තැන්පත් කිරීම නැවත නැගිටීම තුල තියෙන යථාර්ථය තමයි රෝම 6 වෙනි පරිච්ඡේදයට අනුව උන්වහන්සේ කුරුසේ ඇන ගහද්දී අපි උන්වහන්සේ සමග ඇන ගැසුවා. උන්වහන්සේ කුරුසේ මරණයටපත් වෙද්දී අපි උන්වහන්සේ සමග මරණයටපත් වුණා. උන්වහන්සේව තැන්පත් කරද්දී අපි උන්වහන්සේ සමග තැන්පත් කළා. උන්වහන්සේ නිරේට යද්දී අපි උන්වහන්සේත් එක්ක නිරේට ගියා. උන්වහන්සේ නැවත නැගිටිද්දී උන්වහන්සේත් එක්ක අපි නැවත නැගිට්ටා. උන්වහන්සේ ස්වර්ගස්ත වෙද්දී පියාණන් වහන්සේගේ දකුණු පාර්ශ්වයේ ඉඳගත්දී 22 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ කියන අපි උන්වහන්සේ සමග පියාණන් වහන්සේගේ දකුණු පස්සේ ඉඳගත්තා. උන්වහන්සේ ආධිපත්‍ය ලබන විට උන්වහන්සේ සමගී ආධිපත්‍ය උන්වහන්සේත් එක්ක රජකම් අපි ලැබුවා. ඒ කියන්නේ නව උත්පාදනය සහ බෞද්ධස්මය කියන ක්‍රියාවලිය තුල අපි සිදු වෙන්නේ නැත්නම් අපි අදාහගන්නේ මෙන්න මේ ක්‍රියාදාමයයි. එතකොට ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සම්බන්ධව නැවත නැගිටීම සම්බන්ධව ස්වර්ගස්ත වීම සම්බන්ධව කියන මේ කාරණා තුන තුල අපි උන්වහන්සේව
මහිමයට පත් කරනවා නව උත්පාදනය සහ බෞද්ධස්මය කියන ක්‍රියාවලිය තුලදී. සුද්ධාත්මයන් වහන්සේ තමන් තුලට එන්න අපි උන්වහන්සේට යේසුස් ක්‍රිස්තුස් වහන්සේට අපේ ජීවිතයෙන් ගෙන දෙන මහිමය තමයි ක්‍රිස්තුස් වහන්සේව අදාහ ගැනීම. sorry. ඉතින් මම ඔබට කියන්නේ අපි නව උපාදනයේ ලබන විට සුද්ධාත්මයන් වහන්සේ තුලට අපි ඇතුල් වෙනවා. මොකද අපි නව උපාදනය ලබන්නේ වචනයෙන් සහ ආත්මයෙන්. නව උපාදනයේ තුලදී අපි සුද්ධාත්මයන් වහන්සේ තුලට ඇතුල් වෙනවා. සුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණ වීම කියන්නේ ඒක දෙවෙනි අවස්ථාවක්. ඒක සිදු වෙන්නේ සුද්ධාත්මයන් වහන්සේ අපි තුලට පැමිණීමෙන්. බයිබලයේ කියනවා සුද්ධාත්ම වහන්සේ අප තුල සිටින්නත් උන්වහන්සේ සමග සිටින්නත් සුද්ධාත්ම වහන්සේ අපිට දුන්නා කියලා. නව උපාදනයේ තුල අපි උන්වහන්සේ තුලට යනවා. සුද්ධාත්ම බෞද්ධස්මය කර්ණ කොටගෙන නැත්නම් සුද්ධාත්ම වහන්සේගෙන් පූර්ණ වීම තුල උන්වහන්සේ අපි මතට පැමිණෙනවා. ඉතින් මේ දේ සිද්ධ වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ අපේ ජීවිතය තුළ මහිමයටපත් වීමෙන්. ඉතින් නව උත්පාදනය ලැබූ කෙනෙක් නම් ඔබ යේසුස් වහන්සේව ස්වාමින් වහන්සේට පිළිගෙන මලුන්ගෙන් උත්තානුභව අදාහගත් කෙනෙක් නම් ඔබ ඔබේ ජීවිතෙන් මේ කරුණු තුනෙන්ම උන්වහන්සේව මහිමයටපත් කරලා තිබෙනවා. සුද්ධාත්ම වහන්සේ ඔබ තුළට ඇවිත් තියෙනවා. සුද්ධාත්ම වහන්සේ ඔබ තුළට එන්න හේතුව ඔබ තුළින් ක්‍රිස්තුස් වහන්සේව මහිමයටපත් වූ නිසායි. සුද්ධාත්ම වහන්සේ පොළොවට ආවේ ක්‍රිස්තුස් වහන්සේව ගෞරවයටපත් කරන්න. උන්වහන්සේ පොළොවට ආවේ ක්‍රිස්තුස් වහන්සේ බාර දුන්නු වගකීම සම්පූර්ණ කරන්න. සුද්ධාත්ම වහන්සේ පොළොවට ආවේ යේසුස් වහන්සේගේ නාමයෙන්. උන්වහන්සේ අද ප්‍රතිචාරය දක්වන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයට පමණයි. ඒක අපි තේරුම් ගමු. ඒ වගේම මේ පාඩම ආරම්භ කරන්න කලින් මම ඔබට යමක් කියන්න කැමතියි. මේ කාරණේ මම අද සභාවේ දේශනා කරද්දිත් සෙනගට පැහැදිලි කළා. දැනුම සහ දැනගැන්ම කියන්නේ කරුණු දෙකක්. මේ දෙක අතර ලොකු පරතරයක් තියෙනවා. දැනුම බුද්ධිය සඳහා, දැනගැන්ම ආත්මය සඳහා. ඉතින් බයිබලයේ උන්වහන්සේගේ වචනය ගැන කතා කිරීමේදී බයිබලයේ හැම ස්ථානයකම අපිට කියන්නේ දැනුම ගැන නෙමේ දැනගැන්ම පිළිබඳවයි. හේතුව දෙවියන් වහන්සේගේ වචනය ප්‍රාණය උදෙසා නෙවේ. දෙවියන් වහන්සේගේ වචනය ශරීරය උදෙසා නෙවේ. දෙවියන් වහන්සේගේ වචනය ආත්මය උදෙසා නිර්මාණය කළ දෙයක්. ඒකයි යේසුස් වහන්සේ කිව්වේ මනුෂ්‍යයා ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචන වලින් මිස රොටි පමණකින් නෙවේ. උනස් විතර මනුෂ්‍යයා කියලා කතා කළේ සැබෑ පුද්ගලයාට ආත්මය. සැබෑ පුද්ගලයා කියන්නේ ආත්මය. සැබෑ පුද්ගලයා ගැන තමයි යේසුස් වහන්සේ එතන කතා කළේ. ඒ නිසා දැනගැන්ම කියන්නේ ආත්මයට පැමිණෙන කොටස. දැනුම ඇවිල්ලා තමන්ගේ බුද්ධියේ පවතින කොටස. දැනුමෙන් දේව වචනේ අහද්දී අපිට ඉස්සල්ලා ලැබෙන්නේ දැනුම. ඊළඟට ඒක තමන්ගේ ජීවිතයට අදාළ කර ගැනීම තුල තමයි දැනගැන්ම බවට පරිවර්තනය වෙන්නේ. දැන් මෙහෙම උදාහරණයක් කිව්වොත් අපි දේව වචනයෙන් දැනගන්නවා කෙනෙක්ව විවේචනය කිරීම, කෙනෙකුට අපහාස කිරීම, කෙනෙක්ට අගෞරව කිරීම පාපයක්, වරදක්. ඒක දේව වචනයට විරුද්ධ දෙයක් කියලා. කෙනෙකුට මේ දේ දේව වචනයෙන් ලැබුණහම, ඒ දැනුම ලැබුණහම ඔහු තව දුරටත්
ඒ වරද පාපය තුල ජීවත් නොවෙනවා කියන්නේ. ඒ වරදින් ඔහු නිදහස් වෙනවා කියන්නේ. තව දුරටත් ඒ වරද ඔහුගේ ජීවිතයේ සිද්ධ වෙන්න ඔහු ඉඩ නොදෙනවා කියන්නේ. ඒකෙන් පෙන්වන්නේ වචනය ඔහුගේ ආත්මයට ඇතුල් වෙලා ඒක දැනගැන්ම බවට පරිවර්තනය වෙලා නැත්නම් ඒක ඔහුගේ ජීවිතයට අදාළ කරගෙන දැනගැන්ම බවට පරිවර්තනය වෙන්නේ ඒ ආකාරයෙන්. නමුත් කෙනෙක් යම් කෙනෙක් ප්‍රතිදිනේස් වාගේ මයික් එක පොඩ්ඩක් hello ප්‍රතිදිනේස් ඒක තාම නානද hello ප්‍රතිදිනේස් දිනේෂ් වාගේ මයික් එක මියුට් කරන්න දිනේෂ්. දිනේෂ් කෙනෙක් දේව වචනෙන් දැනගන්නවා මම අර කලින් දුන්න උදාහරණයම තමයි ඒ දේ පාපයක් ඒක වරදක් ඒක මන් නොකළ යුතු දෙයක් කියලා දැනගෙන ඔහු දිගින් දිගටම ඒ වරද ජීවත් වෙනවා නම් එකෙන් කියාපාන්නේ ඔහු තුල පවතින දැනුම මිසක් දැනගැන්ම නෙමෙයි කියන එකයි. ඔත දැනුම තියෙනවා තවත් අයට උගන්වන්නට පැහැදිලි කරලා දෙන්න තව අයට දේශනා කරන්නට. හැබැයි තමන්ගේ ජීවිතයේ දේ නැති කියන්නේ. ඒක ඔහුගේ ආත්මය තුලට ඇවිල්ලා නැහැ. ඒක තමන්ට අදාළ කරගෙන නැහැ. හොඳ මතක තියාගන්න දෙවියන් වහන්සේ හොයන්නේ දැනුම නෙවෙයි. දෙවියන් වහන්සේට අවශ්‍ය දැනගැනීම. ඉතින් අපි ඉගෙන ගන්න දේ මම මෙච්චර දුර ඉගෙන ගත්ත සුදාත්ම වහන්සේ ගැන ඉගෙන ගත්ත මම නව මැවිල්ල ගැන ඉගෙන ගත්තා. මම සුදාත්ම වහන්සේගේ දීමනා ගැන ඉගෙන ගත්තා. මම මෙච්චර සතහන් අරන් තියෙනවා මට මෙච්චර අවබෝධයක් තියෙනවා කියලා කොපමණ දැනුමක් අපිට තිබුණත් වැඩක් නැහැ. ඒක තමන්ගේ ආත්මයට නැත්තම් ජීවිතයට අරගෙන නැත්නම්. ඉතින් වැදගත්ම දේ අපි ඉගෙන ගන්න දේ අපේ ආත්මය තුළට අරගෙන ජීවිතයේ බවට දේව වචනේ පත් කර ගැනීම. දැන් ගොඩක් අයට බයිබලයේ පිළිබඳ දැනුම තියෙනවා. හැබැයි ජීවිතේක වැඩ කරන්නේ නැහැ. දේව වචනේ ආත්මයට ඇතුල් වුණොත් තමයි දෙවියන් වහන්සේ ප්‍රසන්න කළ හැකි ඇදහිල්ල පැමිණෙන්නේ. දේව වචනේ ඇදහිල්ල පැමිණෙන්නේ දේව වචනේ ඇසීමෙන්. දැන් කෙනෙක් කියන්න පුළුවන් දේව වචනේ අහපුවම ඔය වචනේ තියෙන පිටස්තර අර්ථය දිහා බලලා නැත්නම් පිටස්තරව අපිට තේරෙන දිහා බලලා තේරෙන දේ දෙස බලලා කෙනෙක් කියන්න පුළුවන් දේ වචන ඉගෙන ගද්දි ඇදහිල්ල එනවා කියලා. නමුත් ඔකේ යථාර්ථය තමයි දේව වචනේ ආත්මයට පෙරමුණුනොත් තමයි දෙවියන් වහන්සේ සොයන නියම ඇදහිල්ල නිර්මාණය වෙන්නේ. දැන් ගොඩක් අයගේ ජීවිතයේ දේව වචනේ වැඩ කරන්නේ නැහැ. සමහරවිට කොච්චර ප්‍රකාශන කළත් කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. සමහර දේවල් වැඩ කරන්න කාලය යනවා. මොකද බීජයක් වපුරපුවම අස්වැන්න ගේන්න ඒකට කාලයක් යනවා. ඒ නිසා කවුරුත් එහිම අධෛර්යයටපත් වෙන්න එපා. නමුත් අපි දකිනවා සමහරවිට ජීවිතයේ අවුරුදු ගණන් ඇදහිල්ල ජීවිතේ. නමුත් දේව වචනේ ඒගොල්ලෝ තුල වැඩ කරන්නේ නැහැ. මතක තියාගන්න මේ ලෝකේ ජීවමාන සදාකාලික පවතින අහස පොළව පහව ගියත් පහව නොයන දෙවියන් වහන්සේ වෙතට හිස්ව හැරී නේන ආත්මය හා ප්‍රාණය ඇට මිදුළු සංදි කියන මේ දේවල් වෙන් කරන්න පුළුවන්. ජීවිතේ බැහැරව නොයන එකම දේ දෙවියන් වහන්සේගේ වචනය විතරයි. දේව වචනයට පුද්ගලික භාවයක් තියෙනවා. දේව වචනේ තමයි වාක්‍යානෝ. ඒ වාක්‍යානෝ තමයි මිනිසත් බවගත් යේසුස් වහන්සේ. ඉතින් වචනේ ජීවමානයි. වචනේ වැඩ කරනවා. හොඳට මතක තියාගන්න වචනය වැඩ කරනවා. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඒ තලයේ අපි නැහැ. හේතුව වචනේ තියෙන්නේ අපේ මනසේ ආත්මය තුල නෙවෙයි. දැනුම පාවිච්චි කරලා කොපමණ හොඳ අනර්ග යාඥාවල් කළත් ප්‍රකාශන කළත් වැඩක් වෙන්නේ නැහැ. ඒක ආත්මය තුලින් පැමිණෙන්නේ නැත්නම්. බයිබලයේ කියන්නේ ඇදහිල්ල නැත්නම් උන්වහන්සේ ප්‍රසන්න කරන්න බෑ. ඉතින් දෙනොස සතුටු කරන ප්‍රසන්න කරන ඇදහිල්ල ආත්මය තුලින් එන්න ඕන දෙයක්.
දේව වචනයට ආත්මය දක්වන ප්‍රතිචාරය කරන කොටගෙන තමයි ඇදහිල්ල නිර්මාණය වෙන්නේ. අපි කනින් ඇසුවට බෑ ඒක ආත්මය තුලට නොගත්තොත් ඒ ඇදහිල්ල නිර්මාණය වෙන්නේ නැහැ. මම උඩට දවසක් හෙසකියා කියන රජතුමා ගැන කතා කළා ඇදහිල්ල ගැන කතා කරද්දී බයිබල ඔහු ගැන කරුණු තුනක් කියනවා. මොනවද කියන කරුණු තුන? දෙවියන් වහන්සේ ඔහුත් එක්ක හිටියා. ඔහු සඵලවත් වුණා. ඔහු ගිය හැම ස්ථානයකදීම ඔහුට විරුද්ධව තිබිච්ච හැම යුද්ධයක්ම ඔහු ජයගත්තා කියලා. මේකට හේතුව හැටියට පෙන්නලා තියෙන්නේ ඔහු තුල තිබිච්ච ඇදහිල්ල. ඔහු තුල තිබුණේ මොන වගේ ඇදහිල්ලක්ද කියන එක ඊට ඒ පරිච්ඡේදයේම විස්තර කරනවා. කාරණා තුනක් කියනවා. ඒ දෙවියන් වහන්සේ සතුටු කරන ඇදහිල්ලට ඔහුට එන්න පුළුවන් උනේ කරුණු තුනක් කියනවා. ඔහු නපුරු දේවල් ඉවත් කරලා හරි වූ දේවල් ස්ථාපිත කළා. වචනෙට එකග නැති දේවල් ඉවත් කරලා වචනෙට එකග දේවල් ස්ථාපිත කළා. ඒ වගේම කියනවා ඔහු දෙවියන් වහන්සේ අතනෑර සිටියා. තුන්වෙනි දේ තමයි දෙවියන් වහන්සේට ඇලුම්ව සිටියා. මොන තත්වයක් වාතාවරණයක් පැවතුණා ඔහු ප්‍රතිචාරය දැක්ුවේ දෙවියන් වහන්සේගේ වචනයට මිස තත්වයන් වලට වාතාවරණයන් වලට නෙමෙයි. මනුෂ්‍ය හඬට නෙමෙයි. ඔහු හැම විටම ප්‍රතිචාරය දැක්ුවේ දෙවියන් වහන්සේගේ වචනය කියන්නේ මොකක්ද? ඒක සම්පූර්ණ කරන්න. ඒ නිසා දෙවියන් වහන්සේ සතුටු කරන ඇදහිල්ල ඔහුගේ ආත්මය තුල නිර්මාණය වුණා. ඒ ඇදහිල්ල නිසා දෙවියන් වහන්සේට පුළුවන් වුණා ඔහුත් එක්ක ඉන්න. ඔහුට සඵලත්වේ නැත්නම් සමෘද්ධිය කියලා එතන සඳහන් කරලා තියෙනවා. ඔහුව සඵලවත් කරන්න දෙවියන් වහන්සේට පුළුවන් වුණා. සියලු සටන් වලින් ඔහුව ජයග්‍රහණයට පමුණවන්න දෙවියන් වහන්සේට පුළුවන්. ඒ නිසා දේව වචනය කියන්නේ ආත්මයට පිළියෙල කළ දෙයක්. ඒක ආත්මයට ගෙනියන දොරටුව තමයි මනස. මනස හරහා තමයි ඒක ආත්මයට යන්නේ. හැබැයි ප්‍රශ්නේ ගොඩක් අයගේ මනස තුල විතරක් මේක රඳවා ගන්නවා. තමන්ගේ ආත්මයට ඒක ලබා ගන්නෙ නේ. දේව වචනේ කියලා තියෙන්නේ මාගේ සෙනග දැනුම නැති නිසා නාස්ති වී සිටිනවා කියලා නෙමෙයි. එහෙම කියලා නෑ. උන්වහන්සේ කියන්නේ මාගේ සෙනග දැනගැන්ම නැතිකමින් නාස්ති වී සිටිනවා. දැනුම තියෙනවා. හැබැයි දැනගැන්ම නැහැ. ගොඩාක් කිතුණුවන්ට උත්තර නැත්තේ මෙන්න මේ හේතුව නිසා. ඒක ඔබ අතරත් යමගේ ජීවිතයේ මේ ස්වභාවය තියෙනවා නම් ඒවා නිවැරදි කරගන්න උන්වහන්සේ බලාපොරොත්තු වන හරි තලයට ඔබ වර්ධනය වෙන පිණිසයි මම මේ කාරණේ ඔබට අවබෝධ කළේ. හොඳයි අපි අද දවසේ පාඩමට යනවා. ගිය සතිය ආරම්භ කළා පටන් ගත්ත විතරයි. සුදාත්මයන් වහන්සේගේ දීමනා ගැන කතා කරන්නේ. සුදාත්මයන් වහන්සේගේ දීමනා ගැන කතා කරද්දී මම මේ කාරණේ මීට කලිනුත් ඔබට කිව්වා. දැන් හැම දෙයක්ම තියෙන්නේ ඔබ තුලයි. මොනම දෙයක්වත් ස්වර්ගයේ නැහැ. රෝම 8 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදේ කියනවා පුත්‍රයා දුන්නු දෙවියන් වහන්සේ පුත්‍රයා ඇතුළුව අපිට නොදෙන්නේ කුමක්ද? පුත්‍රයව දුන්නා. සුද්ධාත්මයන් වහන්සේව දුන්නා. උන්වහන්සේගේම ජීවනය දුන්නා. ධර්මිෂ්ඨකම දුන්නා. උන්වහන්සේගේම ස්වභාවයට උපත ලබන්න සැලැස්සුවා. හැම දෙයක් උන්වහන්සේ දීලා තියෙනවා. තවත් අපිට කියලා දෙන්න දෙයක් උන්වහන්සේට නැහැ. පුත්‍රයා සමග හැම දෙයක්ම දීලා තියෙනවා. අද ඔබ තුල සුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා කියන්නේ ඔබ දෙවියන් වහන්සේගේ අභිමුඛය දරාගෙන ජීවත් වෙනවා. මොකද සුද්ධාත්ම වහන්සේ තමයි දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය නියෝජනය කළ දූතයා. සුද්ධාත්මයන් වහන්සේ සැබවින්ම දෙවියන් වහන්සේ. සුද්ධාත්මයන් වහන්සේ සැබවින්ම දෙවියන් වහන්සේගේ ආත්මය. සුද්ධාත්ම වහන්සේ සැබවින්ම දෙවියන් වහන්සේගේ අභිමුඛය නියෝජනය කරන්න. සුද්ධාත්ම වහන්සේ තමයි දෙවියන් වහන්සේ ප්‍රකාශ වීමේදී දෙවියන් වහන්සේගේ ප්‍රකාශ වීම පෙන්වන බලය. උප්පත්ති පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳලා එළිදරව් 12 වෙනි 22 වෙනි පරිච්ඡේදයේ දක්වාම මුළු කාලය තුල සුද්ධාත්ම වහන්සේගේ ක්‍රියාව, යේසුස් වහන්සේගේ ක්‍රියාව, පියව් දෙවියන් වහන්සේගේ ක්‍රියාව පැවතුණා.
ත්‍රිත්වය හැම විටම ඒකත්වයකින් ක්‍රියාත්මක වුණා. මේ මුළු කාල පරිච්ඡේදය තුල දෙවියන් වහන්සේගේ බලය විද්‍යාමාන වූ ප්‍රකාශ වූ හැම ස්ථානයකම ඒ ක්‍රියාත්මක වුණේ සුද්ධාත්මයන් වහන්සේ. ඉතින් අද ඒ තැනන් වහන්සේ ඔබ තුලයි ඉන්නේ. කෙනෙක් තුල උන්වහන්සේගේ පිවිදීම ඒ ගින්න නිවිලා තිබෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ සුද්ධාත්ම වහන්සේ ඔබෙන් ගිහිල්ලා කියන එක නෙවෙයි. කෙනෙක් තුලින් සුද්ධාත්මයන් වහන්සේ යහක් වෙන්න නම් උන් නැවත ආත්මික මරණයටපත් වෙන්න ඕනේ. ආත්මික මරණයට පැමිණෙන විදිහ තමයි යාකෝබ් පළවෙනි පරිච්ඡේදයේ 13 14 පදවල කියන්නේ. තෘෂ්ණාවෙන් අදිනු ලබන කල්ලිද පොළොමොන්නු ලබන කල්ලිද පරීක්ෂා කරනු ලබයි. පරීක්ෂාව පිළිසිඳගත් කල පාපයේ වදයි. පාපයේ සම්පූර්ණ වූ කල මරණය උපදවයි. තෘෂ්ණාවක් ආපමණින් ආත්මික මරණය පැමිණෙන්නේ නැහැ. ඒක පරීක්ෂාවක් බවට පත් වූ විටත් අපි ආත්මිකව මැරෙන්නේ නැහැ. ඒක පිළිසිඳගත් විටත් අපි ආත්මිකව මැරෙන්නේ නැහැ. ඒ පාපයේ ක්‍රියාවට කිරීම තමයි වදනවා කියන්නේ. එතනදී අපිව ආත්මිකව මැරෙන්නේ නැහැ. ඊළඟට කියනවා ඒ පාපයත් එක්ක දිගින් දිගටම ජීවත් වීමෙන් පාපය සම්පූර්ණ වූ විට මරණය උපදවයි. අන්න එතන තමයි නැවත ආත්මික මරණයට පැමිණෙන්නේ. අර හේබ්‍රෝ 6 වෙනි පරිච්ඡේදයේ කියන විදිහට නැවත පසුතැවීමට ගේන්න බැරි තලයට මිනිස්සෙක් ක්‍රිස්තුස් වහන්සේව දෙවනුව කුරුස යන ගහන ස්වභාවයටපත් වෙන්නේ එතනදී. අන්නේ අවස්ථාවේ වෙන විට සුද්ධාත්ම වහන්සේ ඔබ තුළ නැහැ. මා තුළ නැහැ. එහෙම අත්දැකීමකට ආවොත් අපි කවුරුත් එහෙම අත්දැකීමකට එන්නේ නැහැ. යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ හැටියට පිළිගන්න ඊට ප්‍රතිචාරය දක්වන নমස්කාර කරන කිතුණුවා තුළ සුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. ඔබට නොදැනෙන්න පුළුවන්. මේ අභිමුඛත්වයේ නොදැනෙන්න පුළුවන් හේතුව ඔබ සුද්ධාත්මයන් වහන්සේත් එක්ක වැඩ කරන්නට වර්ධනය වෙන්න. උන්වහන්සේගෙන් පිරුණු ජීවිතයක් දවස්පතා ඔබ නොදැක්ක නිසා. ඒ වගේම සුද්ධාත්මයන් වහන්සේත් එක්ක සංනිවේදනයක් ඔබ තුල නොතිබීම උන්වහන්සේගේ ඒ ගින්න ඔබ තුල නිවෙන්න හේතුවක් වෙලා ඇති. හැබැයි සුද්ධාත්ම වහන්සේ ඔබ තුල ඉන්නේ. ඒ සුද්ධාත්ම වහන්සේ ඔබ තුලට ආවේ යොහන්ද බෞතිස්ත දේශනා කළ පසුතැවිලි වෙන්න ස්වර්ග රාජ්‍යය ලන්නේ තිබේ. ඒ කිව්වේ යේසුස් වහන්සේ ගැන. යේසුස් වහන්සේ ඇවිල්ලා උන්වහන්සේ කිව්වා පසුතැවිලි වෙන්න ස්වර්ග රාජ්‍ය ලංව තිබෙනවා. උන්වහන්සේ කතා කළේ සුද්ධාත්මයන් වහන්සේ ගැන. රෝම 14 වෙනි පරිච්ඡේදයේ කියනවා දෙවියන් වහන්සේගේ රාජ්‍යය නම් කෑමක් බීමක් නොව ධර්මිෂ්ඨකමත් සමාදානයක් සුද්ධාත්ම වහන්සේ තුල ප්‍රීතියක්. ඒ සුද්ධාත්ම වහන්සේ මුළු දේව රාජ්‍යය රැගෙනයි අපි තුලට ආවේ. අද අපි ජීවත් වෙන්නේ දේව රාජ්‍යය තුල. දෙවියන් වහන්සේ අපි වෙනුවෙන් පිළියෙල කළ හැම දෙයක්ම අපේ ආත්මය තුල නව උපාදනයත් එක්ක සුද්ධාත්ම වහන්සේ අපි තුලට එවීමෙන් අපි තුල බාහ තිබෙනවා. ඉතින් ඒක ලබා ගන්න අපි වචනේ තුල දැනගැන්මෙන් වර්ධනය වෙලා ඒ තලයට අපි එන්න ඕනේ. මම එදා කිව්වා කීප වතාවක් කියලා තියෙනවා දරුවෙක් උපත ලබද්දී ඒක පිරිමි දරුවෙකුටත් ගෑල්ල දරුවෙකුටත් දෙගොල්ලන්ටම එකයි. විශේෂයෙන් අපි ගෑන් දරුවෙක් ගැන කතා කරලා මේක හරියට පැහැදිලි කරන්න පුළුවන් නිසායි මම ගෑන් දරුවෙක් උදාහරණයකට ගන්න. එයා උපත ලබන විටම තරුණියක් බිරිඳක් මවක් වෙන්න පුළුවන් අවස්ථාවන් රැගෙන එන්නේ. ඒ අවුරුදු 10 12ට වර්ධනය වෙනකොට දෙවියන් වහන්සේ ඇවිත් නැවත යමක් එයාගේ ශරීරයට ඇතුල් කරන්නේ නැහැ. තරුණියක් වෙන්න කියලා. ඒක රැගෙන ආවේ. වර්ධනයත් එක්ක ඒක ප්‍රකාශ වුණා. ඊපස්සේ වර්ධනයත් එක්ක එයා විවාහ වෙනවා. විවාහයේ ප්‍රතිඵලයක් ලෙස එයා දරුවන් බිහි කරනවා. මේ හැම දෙයක්ම එයා රැගෙනයි උපත ලැබුණේ. කොහොමද මේ වගේ ජීවිතේ ප්‍රකාශ වුණේ? එක දෙයක් නිසා. වර්ධනය නිසා. එයා උපත ලද දෙයින් වර්ධනය වුණා. ඉතින් කිතුණුවෙක්ගේ ජීවිතේ සුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාවන් දීමනාවන් දෙවියන් වහන්සේගේ උරුමය ආධිපත්‍යය ප්‍රකාශ නොවෙන්නේ ඒවා අත්දකින්න බැරි වෙලා තියෙන්නේ
කිතුණුවන් වර්ධනය නොවන නිසා. කිතුණුවෙක් කියන්නේ ආත්මය. ඔහු උපත ලැබුවේ වචනයෙන් සහ සුද්ධාත්මයන්ගෙන්. ඒකට උපත ලද දේ තමයි ඔහුට වර්ධනය කියන්නේ. කිතුණුවා දැනගැන්ම ලබා ගන්න. ජීවිතේ පළමු තැන වචනයට දෙන්න ඕනේ. මොකද දෙවියන් වහන්සේගේ උරුමය ආධිපත්‍යය මේ හැම දෙයක්ම අන්තර්ගතව තියෙන ආත්මය තුල. ඒක ඔහු වචනයට මුල් තැන දීලා, සුද්ධාත්මයන් වහන්සේට මුල් තැන දීලා, ඔහු ඒ සම්බන්ධව දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු කරනවා නම් තමන් වර්ධනය වෙන්න යනවා. තමන් ඉගෙන ගන්න වචනේ දැනගැන්ම බවට පරිවර්තනය වෙද්දී ඔහු වර්ධනය වෙන්න යනවා. ඉතින් වර්ධනයත් එක්ක දේවල් අපි තුලින් ප්‍රකාශ වෙන්න යනවා. අවුරුදු 10 12 වෙද්දී දෙමව්පියෝ දරුවන්ට කියන්න යන්නේ නැහැ. ඔයා දැන් තරුණියක් වෙන්න ඕනේ. ගැන හිතන්න, කල්පනා කරන්න, වැඩ කරන්න. මේ ගැන කතා කරන්න. කියන්න යන්නේ නැහැ. ඒ කාලයත් එක්ක සිද්ධ වෙනවා. දැන් අපේ ආත්මික තලයත් එහෙමයි. වචනේ දැනගැන්මෙන් වර්ධනය වෙද්දී දේවල් අපි ඉල්ලන්න යන්නේ නැහැ. ඒවා අපි තුල ප්‍රකාශ වෙන්න ගන්නවා. මොකද ඒවා අපි තුලයි තියෙන්නේ. දැන් හැම සුවකිරීමක් දෙස බැලුවොත් ඒ වගේම සුවකිරීම ගැන කතා කරලා තියෙන ආකාරය බැලුවොත් මිනිස්යාගේ ඇදහිල්ල තමයි, මිනිස්යාගේ විශ්වාසය තමයි ඒ සුවය ගේන්නේ. ඒක කොහෙද ඒක තිබුණේ? ඒක අපි තුල තිබුණේ. බයිබලයේ කියන්නේ ජීවනයත් මරණයත් ඔබ තුලයි තියෙන්නේ. ඊට ප්‍රියවන්නෝ ඵල භුක්ති විඳිනවා. මේ දෙකම තියෙන්නේ අපි තුල. ඉතින් අපි ප්‍රිය වෙන්නේ කුමකටද? කුමක් එක්කද අපි කටයුතු කරන්නේ? කුමක් තුලද අපි වර්ධනය වෙන්නේ? ඒ දේ තමයි අපි ලබන්නේ. දැන් මෙහෙම කියද්දි කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි යාඥා කළ යුතු නැද්ද? නෑ, යාඥා කරන්න ඕනේ. අපි ඇදහිල්ල ප්‍රකාශන කරන්න ඕනේ. කන්නලව් කරන්න ඕනේ. යාඥාව කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. යාඥාව කියන්නේ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධකම් පවත්වන මාවතක්. ඒක හරියට හයිවේ එක වගේ. ප්‍රධාන මාවත. අපි යාඥා කරනවා කියන්නේ කෙනෙක්ගේ ජීවිතයේ මේ කියන දැනගැන්මට නේන කාලයේදී යාඥාව ඔහුගේ ජීවිතේ ඉල්ලීමක් වෙනවා. මොකද ඔහුට මේ දැනගැන්ම නැහැ. හැබැයි මේ දැනගැන්මටපත් පැමිණෙද්දී ඔහුගේ යාඥාව ඇවිල්ලා ස්තුතියි ස්වාමිනී, යේසුස් ලැබූ කසපහර කරන කොටගෙන මාව සුව කර ඇති නිසා. ඔහුගේ තියෙන අසනීපයක් Tamanට එන විට Tamanගේ යාඥාව වෙන්නේ ඒ දෙයයි. ඔහු ඉල්ලන්න යන්නේ නැහැ. උන්වහන්සේ කියන ස්තුතියි. යේසුස් ලැබූ කසපහරින් මම සුවය ලබා සිටිනවා. මන් නිරෝගී. දෙවනසිගේ ජීවනයේ මා තුලයි. කිසි වෛරසයකට බෑයකට ඇතුල් වෙන්නේ. අපි දැනගන්නේ නිහල මට්ටමකට එද්දී අපි හැම දෙයකදීම ඇදහිල්ලෙන් දෙවියන් වහන්සේට ස්තුති කරන්ටත් ඇදහිල්ලේ ප්‍රකාශන කරන කොටගෙන දේවල් ස්ථාපිත කරන්නත් යනවා. ඒක තමයි ඉහළ මට්ටම. ඒක යාඥාව කියන රාමුවට තමයි මේ වැටුල් වෙන්නේ. දැන් දැනගැන්මත් එක්ක තමයි මේ හැම දෙයක්ම අපි තුල ප්‍රකාශ වෙන්න යන්නේ. දැන් දැනුම සහ දැනගැන්ම කියන්නේ කරුණු දෙකක්. බහුතරයක් කිතුණුව දැනුම තුල රැඳිලා ඉන්නවා. ඒ අය තමයි අහන්නේ ඇයි මෙහෙම වෙන්නේ? ඇයි උත්තර නැත්තේ? ඇයි මේවා විසඳෙන්නේ නැත්තේ? ආත්මේ කවදාවත් දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්නේ. ආත්මය කවදාවත් දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්නේ. දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න අහන තැනට පැමිණෙන්නේ අපේ ප්‍රාණය. ඇයි ප්‍රාණය තැනටපත් වෙන්නේ? ප්‍රාණය කෙරෙහි ආධිපත්‍යය තාම ආත්මයට නැහැ. ඒකට හේතුව ඇයි? ප්‍රාණය තියලින් ආධිපත්‍යය ගන්න ආත්මය තාම දැනගැන්මෙන් වර්ධනය වෙලා නැහැ. ආත්මය කැමති ප්‍රාණය තුල තියෙන හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න, විසඳන්න ඕව නියම දෙවියන් වහන්සේ බලාපොරොත්තු වන තැනට ප්‍රාණය ගෙනෙන්න ආත්මය ලෑස්ති. හැබැයි ආත්මෙට දැනගැන්ම නැහැ. මොකද දැනගැන්ම ආත්මයට පැමිණෙන්නේ ප්‍රාණයේ කොටසක් වන මනස හරහා.
ඉතින් මනස මොකද කරන්නේ? ඒක ආත්මයට ගේන්නේ නැහැ. මනස තුල රඳව ගන්න. ඇයි මනස තුල රඳවගන්නේ? ඔහු කැමති නැහැ බොරු කීම නවත්තන්න. ඔහු කැමති නැහැ අනුන් විවේචනය කිරීම නවත්තන්න. ඔහු කැමති නැහැ ජීවිතේ තමන් කරන වැරදි වලින් නිදහස් වෙන්න. ඒක ආත්මයට ගන්නවා කියන්නේ තමන් ජීවිතේට ඒක වචනේ අදාළ කර ගන්නවා කියන්නේ. එතෙන්ට එන්න කිපිනුවා කැමති නිසා ආත්මේ වර්ධනය වෙන්නේ. මම විශ්වාස කරනවා මම ඔබට කියපු දේ ඔබට පැහැදිලි ඇති කියලා. ඒ නිසා දැනුම තුල රැඳෙන්න එපා. ඒව වචනය ඉගෙන ගන්න නම් එපා. දැනුම වර්ධනය කරගන්න. ඒක වෙනවා ඒව වචන ඉගෙන ගන්න ආත්මය කියලා පාඩම. අපි දැනුම වර්ධනය වුණොත් අපි අහංකාර වෙනවා. දෙවනි කොරින්ති 10 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය මොකද්ද කියන්නේ? දෙවියන් වහන්සේ දැනගැනීමට විරුද්ධව උසස්වන් ඉස්සලම කියන්නේ විවාදයන්ද? දෙවියන් වහන්සේ දැනගැනීමට විරුද්ධව උසස්වන්නා වූ සියලු උසස් දේවල්ද බිඳහෙලා සියලු සිතුවිලි ක්‍රිස්තුස් වහන්සේට කීකරු වීමට වහල් කර දෙමු. දැනුම මත අපි රැඳුනොත් දැනුම කොයි මොහොතේ තර්කානුකූලයි. ඒ කියන්නේ තර්ක කරන්න, විවාද කරන්න සහ තමාව උසස් කරගන්න මිනිස්සු ක්‍රියාත්මක වෙනවා. නමුත් දැනගැන්ම තමන්ව යටහත් කරන. දැනගැන්ම පමණ දැන ක්‍රියා කිරීමේ තලයට තමන්ම ගේනවා. දැනගැන්ම අනිත් අයට සමාව දෙනවා. දැනගැන්ම තමාට වඩා අනිකෙකු උසස් කොට උතුම් කොට සලකනවා. දැනගැන්ම අන් අයට ප්‍රේම කරනවා. නමුත් දැනුම අහංකාර වෙනවා. දැනුම තමන්ව ඉස්සරහට ගෙනියනවා. අහංකාරකම කියන්නේ ගැටීමේ පටන් ගැනීම. ඒ නිසා යේසුස් වහන්සේ කිව් සැබෑ පුද්ගලයා බවට පත් වෙන්න වචනය දැනුම දැනගැන්ම බවට පරිවර්තනය වෙන්න අවශ්‍යමයි. ඉතින් අපි සුදාත්ම වහන්සේගේ දීමනා පිළිබඳව ගොඩක් විස්තර කරන්නේ නැහැ. ඒ දීමනාව මොකක්ද? සමහර දීමනා ගැන ග්‍රීක වචන මට හම්බෙලා තියෙනවා. සමහර දීමනාවල් සම්බන්ධව ග්‍රීක වචන මට හම්බෙලා නැහැ. ඉතින් මොකක්ද මේ දීමනාව? ඒකෙන් මොකක්ද අර්ථ දක්වන්නේ? කියන එකත් ඒ වගේම සමහර දීමනා පිළිබඳව අපි කතා කරද්දී ඒවා ක්‍රියාත්මක වුණේ කොහොමද කියන එක ගැන අපි බලන්න යනවා. අපි දා කියුවා පළවෙනි කොරින්ති 12 වෙනි පරිච්ඡේදය. දැන් දීමනා ගැන මම ඉදා මතක් කළා මේ දේ. දීමනා ගැන කතා කරද්දී මේ පළවෙනි කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ කතා කරන දීමනා 9 විතරක් නෙමෙයි දීමනාවන්. එක සුද්ධාත්මයන් වහන්සේ කර්ණ කොටගෙන ප්‍රකාශ වෙන ප්‍රධාන කොටසක් තමයි පළවෙනි කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ පෙන්වන දීමනා 9. දැන් ඊට අමතරව එපිස 4 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ කියන පස්වැදෑරුම් සේවය දීමනාවන්. දැන් ඊට අමතරව තව තියෙනවා උපදේශ සේවත් අනුශාසනා, දීම, ආණ්ඩු කිරීමේවත් නායකත්වය, දයාව, සේවය කිරීමේවත් උපස්ථානය, ආණ්ඩු කිරීමේවත් පරිපාලනය, උපකාරයන් හේවත් සහායකයෝ, බ්‍රහ්මචාරී සේවය, වේද සාක්ෂිකත් මරණ, ආගන්තුක සත්කාර, දූතනගාමි හේවත් මිෂනාරි සේවය, දිලිඳුන් සැලකීම, සිහිමුර්ජා වීම. ඒ කියන්නේ සිහිමුර්ජා වීම කියන්නේ මේ නිකන් මා ශාරීරිකව ඇති වෙන දේ ගැන නෙමෙයි මම කතා කළේ. ක්‍රියාපෘතේ වැනි අවස්ථා දෙකක් ගැන කියනවා. දැන් මේ හැම දෙයක්ම සුද්ධාත්මයන් වහන්සේ තුලින් ක්‍රියාත්මක වන දීමනාවන්. නමුත් අපි මේ පාඩම තුලින් ඉගෙන ගන්නට යන්නේ පළවෙනි කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ ඉඳලා 15ට කියන එම දීමනා 9 පමණයි. අපි අදත් නැවත ඒක කියවන්ට යනවා. මම කියවන්නම්. පළවෙනි කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ සිට. මම පළවෙනි පදයේ විශේෂයෙන් කියවන්ට යනවා 12 වෙනි පරිච්ඡේදයේ. සහෝදරයනි, ආත්මික දීමනා ගැන නුඹලා නොදැන සිටිනවාට නොකමැත්තෙමි. පෞල්තුමා මේ දීමනා ගැන විශේෂයෙන් කතා කරන්නේ
ඒවා කිතුනුව දැනගෙන සිටින්න ඕනේ. මොකද හේතුව ඒවා දැන් තියෙන්නේ ඔබ තුලයි. සුද්ධාත්ම වහන්සේ අපි තුල නිසා මේ හැම දෙයක්ම තියෙන්නේ අපි තුලයි. ඒ නිසා අපි මේවා දැනගෙන ඉන්න ඕනේ. තුන්වෙනි පදය. එබැවින් දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ කර්ණ කොටගෙන කතා කරන්නා වූ කිසිවෙක් සමානට හතරවෙනි පදය. ඉතින් নানা ප්‍රකාර දීමනා ඇත්තේය නමුත් එක ආත්මයන්න් වහන්සේය. දැන් මේක පැහැදිලිව තේරුම් ගන්න. নানা ප්‍රකාර දීමනා තිබෙනවා. ඒ සියලු දීමනාවල වගකීම දරන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේ. ඊළඟට ඒකට নানা ප්‍රකාර සේවය කිරීම ඇත්තේය. පස්සාකාර සේවයට අමතරව තවත් සේවාවන් තියෙනවා. උපස්ථාන, ආණ්ඩු, පරිපාලන මේ වගේ ගොඩක් සේවාවන් ගැන බයිබලයේ කතා කරලා තියෙනවා. නමුත් පස්වැදෑරුම් සේවය ප්‍රධානතම සේවාවන් පහක්. මොකද කියන්නේ নানা ප්‍රකාර සේවය කිරීම ඇත්තේ එක ස්වාමින් වහන්සේය. කලින් කතා කළා নানা ප්‍රකාර දීමන ඇත්තේ එක ආත්මන් වහන්සේය. ඒ සුද්ධාත්ම වහන්සේ ගැන කතා කළේ. ඊළඟට කියනවා নানা ප්‍රකාර සේවය කිරීම ඇත්තේ එක ස්වාමින් වහන්සේය. එතන ස්වාමින් වහන්සේ කියලා කතා කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන. ඊළඟට කියනවා নানা ප්‍රකාර ක්‍රියා කිරීම ඇත්තේ නමුත් සියල්ලන් තුලින් සියල්ල කරවන්නේ එක දෙවියන් වහන්සේය. මෙතන පියාණන් වහන්සේ ගැන කතා කරනවා. ත්‍රිත්වය ගැන මේ සේවාවන්, දීමනාවන්, ක්‍රියා කිරීම කියන කාරණා ගැන කතා කරද්දී ත්‍රිත්වය ගැනම පෞල්තුමා කතා කරනවා. নানা ප්‍රකාර ක්‍රියා කිරීම. සමහර දේවල් අපිට තේරුම් ගන්නට බෑ. පිලිප්ප නිකොදෙමුස් ඉතියෝපියේ නපුංසකයාට සේවය කිරීමත් එක්ක ඒ නපුංසකයාට නොපෙනෙන්න රහත්ව දෙවියන් වහන්සේ ගෙනිච්චා. ඒ වගේම අර සමහරුන්ව දේව දූතයෝ ලව්වා ගෙනිච්චා. විවිධ විදිහට දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරකම් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම දෙවියන් වහන්සේ කරන කොටගෙනයි සම්පූර්ණ වෙන්නේ. ඊළඟට ඔහු මේ දීමනා වර්ග කරමින් පෙන්නනවා. කෙසේද? ආත්මයන් වහන්සේ කරන කොටගෙන එක්කෙනෙකුට ප්‍රඥාවේ වචනේද, එම ආත්මයන් වහන්සේ කරන කොටගෙන තවත් කෙනෙකුට දැනගැනීමේ වචනේද, එම ආත්මයන් වහන්සේ තුල වෙන කෙනෙකුට ඇදහිල්ලද, එම ආත්මයන් වහන්සේ තුල තවත් කෙනෙකුට සුව කිරීමේ දීමනාවද, තවත් කෙනෙකුට ආශ්චර්ය කිරීමද, තවත් කෙනෙකුට ධර්ම වාක්‍ය කීමද, වෙන කෙනෙකුට ආත්ම විමසීමද, තවත් කෙනෙකුට නානා වර්ග භාෂාද, තවත් කෙනෙකුට භාෂා තේරුම් කර දීමද දෙන ලද්දේය. නමුත් ඒ එකම වූ ආත්මයන් වහන්සේ Taman කැමති ලෙස එකිනෙකාට වෙන වෙනම බෙදා දෙමින් මේ සියල්ල කරවන සේක. දැන් මෙතන දීමනා 9ක් ගැන කතා කරනවා. හරි? මේ දීමනා 9 සුද්ධාත්මයන් වහන්සේ සමග එක්ව බයිබල් විශාරදවරුන් නැත්නම් ගුරුවරුන් කාණ්ඩ 3කට මේ දීමනා වෙන් කරලා තියෙනවා. මොනවාද ඒ කාණ්ඩ 3? පළවෙනි කාණ්ඩය තමයි කතනයේ දීමනාවල්. වචනයෙන් ප්‍රකාශ කිරීමේ දීමනාවල්. දෙවෙනි දේ තමයි බලයෙන් ප්‍රකාශ වන බලයේ දීමනාවන්. තුන්වෙනි දේ තමයි ක්‍රියා කිරීමේ දීමනාව. දැන් මම ඔබට පෙන්නන්නම්. මම ගිය සතියේ ඔබට කිව්වා මොනවද කතනයේ දීමනා, මොනවද දැනගැන්මේ දීමනා, මොනවද බලයේ දීමනාවන් කියන එක මම ඔබට කිව්වා මම මේ සතියේ වෙන වෙනම පෙන්නන්නම් කියලා. හරි? කතනේ දීමනාවන් තුලට දීමනා 3ක් අඩංගුයි. ඒ දීමනා 3 තමයි අන්භාෂා කතා කිරීම, ඊළඟට අන්‍ය භාෂා පරිවර්තනය කර දීමේ දීමනාව සහ දිවැසි වැකි පැවසීමේ දීමනාව. කතනේ දීමනාවන් තමයි අන්භාෂා කතා කිරීමේ දීමනාව, අන්භාෂා පරිවර්තනය කිරීමේ දීමනාව, 3 දිවැසි වැකි පැවසීමේ නැත්නම් අනාගත වාක්‍ය කීමේ දීමනාව. ඊළඟ දැනගැන්මේ දීමනාව ඊළඟ කාණ්ඩය. ඒකටත් දීමනා 3ක් අන්තර්ගතයි. ප්‍රඥාවේ වචනය එක දීමනාවක්, දැනගැන්මේ වචනය එකක් දීමනාවක්, ඊළඟට ආත්ම විමසීමේ දීමනාව. මේ දීමනා 3 දැනගැනීමේ දීමනා කියන කාණ්ඩයට අයිති වෙනවා.
ඊළඟ කාණ්ඩේ තමයි බලයේ දීමනාවන්. ඒ කියන්නේ බලයෙන් ප්‍රකාශ වෙන දීමනාවන්. ඒ දීමනා තුන තමයි ඇදහිල්ලේ දීමනාව, ඊළඟට සුව කිරීමේ දීමනාව, අනික හාස්කම් කිරීම නැත්නම් ආශ්චර්ය මැද්දේ කිරීමේ දීමනාව. හරි? කෙනෙක් ලියනවා නම් මම නැවත ඔබට කියන්නම්. පළවෙනි දේ තමයි කතනේ දීමනාව, පළවෙනි කාණ්ඩේ කතා කිරීමේ දීමනාවන්. ඒකට අයත් වෙන දීමනා තුන තමයි අන්භාෂා කතා කිරීම, අන්භාෂා පරිවර්තනය කිරීම, දිවැසි වැකි නැත්නම් අනාගත වාක්‍ය පැවසීමේ දීමනාව. දෙවෙනි කාණ්ඩේ තමයි දැනගැනීමේ දීමනා, දැනගැනීමේ දීමනා, දැනගැනීමේ දීමනා, ප්‍රඥාවේ වචනය, දැනගැනීමේ වචනය ආත්ම විමසීමේ දීමනාව. තුන්වෙනි කාණ්ඩේ තමයි බලයේ දීමනාවන්. ඒකට අයිති වෙන්නේ ඇදහිල්ලේ දීමනාව, සුව කිරීමේ දීමනාව, හාස්කම් කිරීම නැත්නම් ආශ්චර්ය මැද්දේ කිරීමේ දීමනාව. මේ දීමනා තුන තමයි බලයේ දීමනාව කාණ්ඩයට අයිති වෙන්නේ. දැන් අපි බලන්න යනවා මේ කතනේ දීමනාවන් පිළිබඳව. ඒකට අඩංගු පළවෙනි දීමනාව තමයි අන්භාෂා කතා කිරීමේ දීමනාව. දැන් රෝම 12 වෙනි පරිච්ඡේද 11 වෙනි පදේ මේ ගැන කියනවා. හරි? අන්භාෂාව කියන වචනේ නැත්නම් ඒ දීමනාව ගැන ග්‍රීක භාෂාවෙන් එකට දී ඇති වචනේ තමයි හෙටරෙයි ගොලොස්සයි. හෙටරෙයි ගොලොස්සයි ග්‍රීක වචනේ. හෙට යන්න රයන්න යන්න හෙටරෙයි, හල් ගයන්න ලෝවන්න හල් සයන්න සයන්න යන්න ගොලොස්සයි. හෙටරෙයි ගොලොස්සයි කියන ග්‍රීක වචනේ තමයි අන්භාෂා කතා කිරීම සම්බන්ධව තියෙන දීමනාවට ග්‍රීක භාෂාවෙන් දීලා තියෙන වචනේ. හරි? ඒක සිංහලයට පරිවර්තනය වීමේදී අන්භාෂා කතා කිරීම කියන පරිවර්තනය තමයි සිංහලයට ඇවිත් තිබෙන්නේ. දැන් මේ දීමනාව ගැන ඔබට මෙහිම අර්ථකථනයක් දෙනවා නම් මේ ග්‍රීක වචනයට අනුව, ඒ කියන්නේ නිර්වචනයක් දෙනවා නම්, මේ ග්‍රීක වචනේ සිංහල තේරුම තමයි අන්භාෂා කතා කිරීම. සිංහලයට ඇවිත් තියෙන තේරුම. ඒක අර්ථ දක්වනවා නම් මේ වචනයට අනුව මෙන්න මෙහිම තමයි ඒක ගැන අර්ථ දක්වන්නේ. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සමාජිකයන්ට තමා කිසි දිනක ඉගෙන නොගත් භාෂාවකින් දෙවියන් වහන්සේට කතා කිරීම, කිසිදාක ඉගෙන නොගත් භාෂාවක දිව්‍යමය ආලේපිත උච්චාරණයක් තුලින් දෙවියන් වහන්සේගේ ශනික පණිවිඩයක් උන්වහන්සේගේ ජනයා හට සංවේදනය කිරීමට දෙවියන් වහන්සේ විසින් දෙනු ලබන විශේෂ හැකියාවක් තමයි මේ දීමනාව කියන්නේ. මේ දීමනාව කොටස් දෙකකට පෙන්නනවා මේ ග්‍රීක වචනයට අනුව. එකක් තමයි ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සමාජිකයන් හට Taman කවදාවත් ඉගෙන නොගත් භාෂාවකින් දෙවියන් වහන්සේට කතා කරන්න පුළුවන්කම මේ දීමනාව කරන කොටගෙන ලැබෙනවා. ඒ වගේම තමයි උන්වහන්සේගේ විශේෂ ආලේපයක් කරන කොටගෙන ශනිකව දෙවියන් වහන්සේගේ ජනතාවට පණිවිඩයක් ගෙනෙන්න පුළුවන්කම මේ දීමනාව කරන කොටගෙන ලැබෙනවා. ඒක තමයි ඊළඟ දීමනාවෙන් විස්තර වෙන්න යන්නේ. හරි? නමුත් අපි ඒක පසුව බලමු. අන්භාෂා කතා කිරීම කරන කොටගෙන ඍජුවම ස්වර්ගික භාෂාවකින් අපි දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධකම් පවත්වනවා. මම ඊට කලින් ඔයගලන්ට අන්භාෂා කතා කිරීමේ ඇති වැදගත්කම ගැන පොඩි පාඩමක් කළා. මම නැවත ඒකට සූදානම් නෑ අද දවසේ. ඒ පාඩම ටේප් කරගෙන තිබෙනවා නම් මේකත් එක්ක ආපු නැති කෙනෙක් ඉන්නවා නම් සිස්ටර් නිෂාගෙන් ඉල්ලගෙන ඒක බැලුවා නම් ඒක ඇහැව්වා නම් හොඳයි. අන්භාෂා කතා කිරීමේ තියෙන වැදගත්කම මම එකෙන් කතා කරනවා. කරුණු 4ක් හෝ 5ක් ගැන කතා කරනවා. පෞල්තුමා කිව් දේවල් වලට ආශ්‍රිතව. මොකද පෞල්තුමා කියනවා නුඹලා සියල්ලන්ටම වඩා
මම අන් භාෂාවෙන් යාඥා කරනවා. පෞල්තුමාගේ ජීවිතයේ සේවයේ තියෙන සාර්ථකත්වයේ පසුපස තිබිච්ච බලවත් රහසක් ඔවන් භාෂාවෙන් කතා කිරීම. මේක දීමනාවක්. බයිබලයේ කියන අන් භාෂාවෙන් කතා කරන්න පළවෙනි කොරින්ති 14 වෙනි පරිච්ඡේදයේ කාරණා 4ක් ගැන කියන ඔබ ඒක නිවාඩුව කියවන්න. එතන කියන අන් භාෂාවෙන් කතා කරන්න තමාම වර්ධනය කරගන්නවා. එතන තමාම කියලා කතා කරන්නේ ආත්මය ගැන. ඔබට ආත්මයෙන් ඉක්මනින් වර්ධනය වෙන්න නම් ඔබ වචනේ දැනගන්න ලබන්න ඕනේ. ඒ වගේම අන් භාෂාවෙන් කතා කරන්න ගන්න. මම ඉදත් ඔයගලන්ට අභියෝගයකට දුන්නා අඩුම ගානේ දවසකට පැය භාගයක් ඔබ අන් භාෂාවෙන් කතා කරන්න. අන් භාෂාව ඔබව වර්ධනය කරනවා. පෞල්තුමාගේ විශේෂ රහසක් ඒක. අන් භාෂාව යක්ෂයට තේරෙන්නේ නැහැ. මට තියාගන්න එක ස්වර්ගික භාෂාවක්. ඔබයි ක්‍රියාපොතේ දෙවෙනි පරිච්ඡේදයේ ශුද්ධාත්මයන් වහන්සේගේ බෞද්ධස්මේත 120 දෙනා පැමිණ ඔවුන් කතා කළ අන්‍ය භාෂාවල් එතනට රැස්වුණු ජාතීන්ට තේරුණා. එකකින් අදහස් කරන්නේ ඔවුන් ඒ මිනිස්යන්ගේ භාෂාවල් කතා කළා කියන එක නෙවෙයි. එහෙම වැරදි අර්ථකථනයක් තමයි මගේ මනසෙත් කාලයක් තිබුණේ ගොඩක් අය උගන්වන්නේ. එතන ඔවුන් කතා කළ අන්‍ය භාෂාවල් එතන ඉන්න ජාතීන්ට තේරුණා. ඒ ජාතීන් කියන අපේම භාෂාවන්ගෙන් ඔවුන් උසස් ලෙස දෙවියන් වහන්සේට ගෞරව කරනවා අසමුව කියලා. එකකින් අදහස් කරන්නේ එතෙන්ට ආපු විවිධ ජාතීන්ගේ භාෂාවන් මේ 120 දෙනා ලැබුවා කියන එක නෙමෙයි. ඔවුන් ලැබුවේ මේ පොළවේ භාෂාවක් නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. ඔවුන් ලැබුවේ ස්වර්ගික භාෂාවක්. ඔවුන් කතා කළේ ස්වර්ගිකන් භාෂාවකි. දෙවියන් වහන්සේ එතනට ආපු මිනිස්සුන්ගේ ආත්මික මනස විවෘත කළා. ඔවුන් කතා කරන භාෂාව තේරුම් ගන්න. එහෙම නොකළා නම් එතන ජාතීන් 18 දෙනෙක් හිටියා. භාෂාවන් 18ක් තිබුණා. සුද්ධාත්මහන්සේ එහෙම ඔවුන්ගේ මනස විවෘත නොකළා නම් පේදුරුට සිද්ධ වෙනවා පරිවර්තකෝ 18 දෙනෙක් ගන්න දේශනා කරන්න. පරිවර්තකෝ 18 දෙනෙක් ඕනේ ඔහු කරන දේශනාව පරිවර්තනය කරන්න. දෙවියන් වහන්සේ එහෙම කළේ නෑ. ඔවුන් කතා කරන දේ අරයට තේරෙන්න සැලැස්සුවා. එකකින් අදහස් කරන්නේ මේ මිනිස්සුන්ගේ භාෂාව මේක 120 දෙනා කතා කළා කියන එක නෙවෙයි. ඉතින් මනසක් තියාගන්න එපා සත්‍ය මේකයි. ඒ නිසා ඒ දෙවියන් වහන්සේගේ විශේෂ සිත පැහැදීමක් මත තමයි ඒ දේ එවල සිද්ධ වුණේ. නැත්තම් 3000ක් බෞද්ධස්ම වෙන්නේ නැහැ. 3000ක් බෞද්ධස්ම වුණා. තවත් බොහෝ අය අදාහ ගන්න ඇති. නමුත් 3000ක් බෞද්ධස්ම වුණා කියලා එතන පැහැදිලිව කියනවා. ඒක දෙවියන් වහන්සේගේ විශේෂ ආත්මික මනස සිත ඇස විවර කිරීමක් මත සිද්ධ වෙච්ච දෙයක්. නැතුව ඔවුන්ගේ භාෂාවන් ශුද්ධාත්ම වහන්සේ කරන කොටගෙන ගෝලියෝ ලැබුවා කියන එක නෙමෙයි. ගෝලියෝ කතා කළාන් භාෂාව ඒ අයගේ භාෂාවලින් ඔවුන්ට තේරුම් ගන්නට දෙවියන් වහන්සේ සැලැස්සුවා. ඒකයි එතන සිද්ධ වුණේ. ඉතින් අන්‍ය භාෂාව කියන එක යක්ෂයාට තේරෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. අන්‍ය භාෂාව ස්වර්ගික භාෂාවක්. අපි අන් භාෂාවෙන් යාඥා කරද්දී යක්ෂයාට තේරෙන්නේ නැහැ. බයිබලයේ කියන අපි අන් භාෂාවෙන් යාඥා කරන විට සුද්ධාත්මයන් වහන්සේ අපි තුලින් යාඥා කරනවා. උන්වහන්සේ අපි තුලින් දෙවියන් වහන්සේ සමග රහස් කතා කරනවා කියලා. බන් භාෂාවෙන් යාඥා කරද්දී සමහරවිට සුද්ධාත්ම වහන්සේ ඔබ කරන කොටගෙන ලෝකේ කොහේ හරි මේ වෙද්දි පීඩාවට පත් වෙලා ඉන්න ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවයේ සමාජිකයෙක් ගැන සුද්ධාත්ම වහන්සේ ඔබ තුලින් යාඥා කරනවාද කියන්නේ ඔබ දන්නේ නැහැ. සමහර විට ඉදිරියේ ඔබට වෙන්න තියෙන කරදරයක් ප්‍රශ්නයක් පිළිබඳව විපතක් ගැන සුද්ධාත්ම වහන්සේ ඔබ තුලින් යාඥා කරනවාද කියන්නේ ඔබ දන්නේ නැහැ. මොකද අපි අන් භාෂාවෙන් යාඥා කරද්දී අපේ ස්වභාවික මනස වැහෙනවා. ඒක නවතිනවා. අන් භාෂාවෙන් කතා කරද්දී අපි ආත්මයෙන් තමයි දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු කරන්නේ. ඒ නිසා අන් භාෂාවෙන් යාඥා කරන විට අපි දන්නේ නැහැ සුද්ධාත්මයන් වහන්සේ අපි තුලින් කුමක් සම්බන්ධව මදහත්කාරකම් කරනවද කියලා. මලට අපි
දෙවියන් වහන්සේගෙන් හිතින් අයදින කාරණයක් වෙනුවෙන් වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. සමහරවිට අපිට හිතපු ගමන් භාෂාවෙන් කතා කරන්න කියලා බරක් එනවා. හැබැයි සමහරවිට මොකක් උදෙසාද කියලා අවබෝධයක් එන්නේ නැහැ. හැබැයි අර බරත් එක්ක අපි අන් භාෂාවෙන් කතා කරනවා. සමහරවිට දෙවියන්සේ සුදාත්මසේ වෙන කෙනෙක් උදෙසා නැත්නම් ඉදිරි දෙයක් උදෙසා අපිට අපිව පාවිච්චි කරලා යාඥා. ඒ නිසා අන් භාෂාව කියන එක අතිශයින් වැදගත්. පාස්ටර් ක්‍රිස් කියන්නේ මේ වෙද්දී ලෝකෙට ලොකු බලපෑමක් කරගෙන ඉන මිනිහෙක්. මම දන්නේ අහු තුල තියෙන දැනගැන්ම එච්චර එළිදරව්වක් මේ වචනේ පිළිබඳව ලැබිලා තියෙනවා. පුදුම විදියට වන් භාෂාවෙන් යාඥා කරන මිනිහෙක්. ඇය ගණන්. ඒ නිසා මේක රහසක්. මෙච්චර කාලයක් පිටුණු සභාවට එළිදරව් නොවුණු. ඉතින් අද ඒක උන්වහන්සේ එළිදරව් කරලා තියෙනවා. ඉතින් ඔබ තන් භාෂාව තිබෙනවා නම් බන් භාෂාවෙන් යාඥා කරන්න ප්‍රසිද්ධ මෙහෙයක සමහරලාට අපිට ඒක කරන්න බෑ. තන් භාෂාවෙන් යාඥා කරන්න පුළුවන්. නමුත් ගොඩක් අලුත් අය ඉන්න තැනක අපිට ඒක කරන්න බෑ. නමුත් පුද්ගලීකව මේ දැනගැන් ඉන්න අය එකතු වුණාම වටිනා දෙයක් අන් භාෂාවෙන් යාඥා කිරීම. ඒක දීමනාවක්. ඒ තුලින් දෙවියන් වහන්සේ සමග ඍජුවම සම්බන්ධ වෙනවා. ඒ වගේම තමයි දෙවියන් වහන්සේට ඒ හරහා පණිවිඩ අපිට ගෙනෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් පෙන්තකොස්ත දවසේ තමයි සුදාත්ම වහන්සේ පළමුව මේ ලෝකෙට ආවේ, අදාහගත් මිනිසයා තුලට ආවේ. එදා තමයි අපි සුද්ධ ලියවිල්ලේ පළමු කොට දකින්නේ මේ දීමනාව මිනිසයන් තුල ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඊට එහා අපි මේ දීමනාව ගැන කතා කරන්නට යන්නේ නැහැ. ඊට එහා ලොකු විස්තරයක් කතා කරන්නට නැහැ. ඒක බොහොම වටිනා දීමනාවක්. දෙවියන් වහන්සේට ඔබව පුද්ගලිකව වර්ධනය කරන්නට දෙවියන් වහන්සේ දීලා තියෙන දීමනාවක්. ඒ වගේම දේව රාජ්‍යයත් එක්ක ඍජුවම සම්බන්ධ වෙන්න දීලා තියෙන දීමනාවක්. සුද්ධාත්මයන් වහන්සේත් එක්ක වර්ධනය වෙන්න, පූර්ණ වෙන්න, උන්වහන්සේත් එක්ක දිනපතා ජීවත් වෙන්න, උන්වහන්සේ ගමන් කරන මිනිසෙක් බවට පත්වන පිණිස ඔබට දී තිබෙන දීමනාව. ඒක භාෂාවක්. ඒ නිසා ඔබ දිගටම අනේ භාෂාවෙන් යාඥා කරන්න ගන්න. වාතාවරණයන්, තත්ත්වයන් පුදුම විදිහට වෙනස් වෙන්න පටන් ගන්නවා. ඔබේ ජීවිතයට පීඩාව කියලා ඔබ දකින දේවල් ඊළඟ තලයට යන්න දෙවියන් වහන්සේට ඔබට පඩියක් බවට ඒකපත් කරලා දෙනවා. ඔබ ආත්මෙන් යාඥා කරන කිතුමියෙක් ලෙස උන්වහන්සේගේ අභිමුඛයේ සිටියෝ. ඉතින් අපි ඊළඟ දීමනාව බලන්න යනවා. අපි අද දවසට මේ දීමනා 3 ගැන විතරක් අපි කතා කරන්න යනවා. වැඩි විස්තර නැහැ. ඊළඟ දීමනාව තමයි කතනේ කාණ්ඩය තුල තියෙන අන්‍ය භාෂා පරිවර්තනය කිරීමේ දීමනාව. අන්‍ය භාෂාව පරිවර්තනය කිරීමේ දීමනාව. මේක ගැන ග්‍රීක වචනයක් මට නැහැ ඔබට දෙන්න. පොඩි දෙයක් තමයි මේ ගැන ඔබට මට කියන්න තියෙන්නේ. අන්‍ය භාෂාව පරිවර්තනය කිරීමේ දීමනාව ගැන දක්වන අදහස තමයි ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සමාජිකයන් හට සුද්ධාත්මයන්න් වහන්සේගෙන් හිමිවන අන්‍ය භාෂාව කතා කිරීමෙන් දෙවියන් වහන්සේ ඔබට දෙන පණිවිඩ එක පරිවර්තනය කරගන්නට නැත්නම් මේ පණිවිඩය Tamanට තේරෙන භාෂාවෙන් ලබා ගන්නට පිණිස තමයි උන්වහන්සේ මේ දීමනාව දීලා තියෙන්නේ. තේරුම් ගන්න අන්‍ය භාෂාව කියන්නේ එක. අන්‍ය භාෂාව පරිවර්තනය කිරීමේ දීමනාව කියන්නේ තව එකක්. දැන් අපි අන්‍ය භාෂාවෙන් යාඥා කරද්දී දෙවියන් වහන්සේ අපිට පුද්ගලිකව අපිට හෝ නැත්තම් වෙන කෙනෙකුට හෝ නැත්තම් සභාවට හෝ නැත්තම් මේ දේශයට හෝ එහෙම නැත්තම් වෙනත් රටක් පිළිබඳව යම් කිසි එළිදරව්වක් අපිට දෙන්න පුළුවන්. ඒ එළිදරව්ව පැමිණෙන්නේ අපි කතා කරන භාෂාව තුලින්මයි. ඒ භාෂාව හරහාම තමයි මේ එළිදරව්ව දෙනොසේ කතා කරන දේ අපි තුලට එන්නේ. ඉතින් කෙනෙකුට අන්‍ය භාෂාව පරිවර්තනය කරලා
ඒ එලිදරව්ව ලබා ගන්නට පුළුවන් දීමනාව නැත්නම් ඒක Tamanට ලබා ගන්න බෑ. ඒ නිසා වැදගත් දීමනාවක් තමයි අන්‍ය භාෂාව පරිවර්තනය කිරීමේ දීමනාව. ඉතින් වැදහිල්ලෙන් බයිබලයේ කියන්නේ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ කිව්වේ පළවෙනි කොරින්ති පොතේ ආත්මික දීමනාවලට ආශා වෙන්න. දීමනා ලැබෙන්නේ මම කරුණු හතරක් පෙන්නුවා. ඔබ වචනයට කීකරු වීමෙන්, ඒ කියන්නේ වචනේ බවට පත් වීමෙන්, නැත්නම් දැනගැන්මට වචනේ තුල පරිවර්තනය වීමෙන්, ඒ වගේම ඇදහිල්ලෙන්, ආත්මික දීමනාවලට ආශා වීමෙන් සහ දෙවියන් වහන්සේ මහිමයට පත් කරන ජීවිතයක් ගත කිරීමෙන්. මම මේ කරුණු හතර ගිය සතියේ ඔබට කිව්වා. ඒ නිසා ආත්මික දීමනා කෙරෙහි අපි ආශා කරන්න ඕනේ. ඒ පිපාසය, ඒ කෙරෙහි අපිට තියෙන ඇදහිල්ල, දේව වචනයට අපි ආත්මය තුල දක්වා තිබෙන ප්‍රතිචාරය සහ දේව මහිමේ උදෙසා සාක්ෂියක් ලෙස ජීවත් වීම කියන මේ පදනම තමයි දීමනා අපි තුල ක්‍රියාත්මක වෙන්න හේතු වෙන්නේ. කෙටියෙන් කියනවා නම් ආත්මය තුල වර්ධනය වීම තමයි දීමනා ප්‍රකාශ වෙන්නේ. ඉතින් ඔබ කිව්වට කමක් නැහැ. ඔබ තුල ඉන්න සුද්ධාත්මයන් වහන්සේට සුද්ධාත්මනිම මාසයි මේ දීමනාවට, ඔබගේ රාජ්‍යයට මේ තුලින් සේවය කරන්න. ඒ සඳහා මා තුල මේ දීමනාව ප්‍රකාශ වෙන්න සලස්වන්න කියලා ඔබේ මිල්ලිමක් කළාට ඒක කිසිම වරදක් පාපයක් නෑ. ඒක පහත් තත්වයක් නෙමෙයි. ඔබට ආශාවක් ඇති වෙන්න ඕනේ. අනිත් දේ තමයි සුද්ධාත්ම වහන්සේ මේ පොළොවට ආවේ, මනුෂ්‍යය තුලට ආවේ වුණ සාක්ෂිකාරයන් කරන්න. ඔබ දේව රාජ්‍යයට වැඩක් කරන්නේ නැත්නම් මොනම පැත්තකින්වත් මේ දීමනා ඉල්ලන්න යන්නත් එපා. ඒක ඔබට දෙන්නේ දේව රාජ්‍යයේ ප්‍රයෝජනෙ පිණිස. ඔබෙන් දේව රාජ්‍යයට යමක් සිද්ධ වෙන්නේ නැත්නම් ඒක ඔබ ඉල්ලුවට ඔබට නොලැබෙන්න පුළුවන්. නැත්නම් ඔබ තුල ඒක ප්‍රකාශ නොවෙන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න ඕන අපි දේව රාජ්‍යයට වැඩක් කරන පිණිසයි යල්දී. එනිසා භාෂාව ඇති හැම කෙනෙකුටම මම කියනවා පරිවර්තනය කිරීමේ දීමනාව ලබා ගන්න. අපි කතා කරන හැම භාෂාවක්ම පරිවර්තනය වෙන්න යන්නේ නැහැ. සමහර විට යම් තැනක දෙවියන් වහන්සේ අපිට මඟ පෙන්වීමක් දෙද්දී ඒක අපි ලබන්ට යන්නේ, ඒක අපේ ආත්මයට දැනෙන්න යන්නේ, ඒක අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ දීමනාවත් එක්ක. සමහරවිට ඔබට එහෙම දැනিলা ඇති, තේරුම් අරගෙන ඇති, ඒ විදිහටම වැඩ කරලා ඇති. ඒ කියන්නේ ඔබට මේ දීමනාව තියෙනවා. මොසයක නිවානුගෙන වර්ධනය කරගන්න. හොඳයි, තුන්වෙනි එක. ඉතින් ඊට එහා දෙයක් අන්භාෂා පරිවර්තනය කිරීමේ දීමනාව ගැන කතා කරන්න නැහැ. තුන්වෙනි කතනේ දීමනා කාණ්ඩයේ තියෙන තුන්වෙනි දීමනාව තමයි දිවැසි වැකි පැවසීමේ දීමනාව. දැන් මේ සඳහා ග්‍රීක වචනයක් තියෙනවා. ඒක තමයි ප්‍රොපෙටෙයියා. ප්‍රොපෙටෙයියා කියන ග්‍රීක වචනය තමයි දිවැසි වැකි පැවසීමේ දීමනාව සම්බන්ධව දීලා තියෙන්නේ. මේ සාමාන්‍ය අර්ථය වන්නේ ඉදිරියට සිදුවෙන්න යන දෙයක් පිළිබඳව පැවසීමයි. දිවැසි වැකි ප්‍රකාශ කිරීමේ දීමනාව කියන්නේ ඉදිරියට වෙන්න යන යමක් ගැන පැවසීමයි. ඒක තමයි ප්‍රොපෙටෙයියා කියන ග්‍රීක වචනයෙන් අර්ථවත් වෙන්නේ. දැන් සිංහල භාෂාවේ නැත්නම් සිංහල බයිබලයේ දිවැසි වැකි පැවසීමේ දීමනාව සම්බන්ධව වචන කීපයක් දීලා තියෙනවා. අනාගත වාක්‍ය පැවසීම, අනාවැකි පැවසීම, ධර්ම වාක්‍ය පැවසීම, දිවැසි වැකි පැවසීම. මේ කාරණා හතරින්ම පෙන්වන්නේ මේ එකම දීමනාව ගැන. ඉතින් මේ වචන ඔබ බයිබලයේ කියවද්දී ඔබට ලැබෙයි. මොනවාද මේ වචන? අනාගත වාක්‍ය පැවසීම, අනාවැකි පැවසීම, ධර්ම වාක්‍ය පැවසීම, දිවැසි වැකි පැවසීම කියන මේ වචන හතරම ඔබ දකි. මේ හතරින් පෙන්වන්නේ දීමනා හතරක් නෙමේ. දිවැසි වැකි පැවසීම නැත්නම් අනාගත වාක්‍ය පැවසීම කියන මේ එකම දීමනාව ගැන තමයි මේ විවිධ විදියට බයිබලයේ කතා කරන්නේ. මේ හැම
දෙකින්ම එළිදරව් වෙන්නේ මේකම දීමනාව ගැන. දැන් මේ දීමනාව ගැන මෙන්න මෙහෙම අර්ථකථනයක් තියෙනවා. දිවසි වැකි පැවසීමේ දීමනාව යනු ක්‍රිස්තුස් වහන්සේගේ ශරීර නැමැති ස්වභාවයේ සමහර සමාජිකයන් හත දෙවියන් වහන්සේගේ දිව්‍යමය ආලේපය තුලින් විශේෂ පණිවිඩයක් ලැබීමේ නැත්නම් ප්‍රකාශ කිරීමේ හැකියාව තමයි දිවසි වැකි පැවසීම කියන දීමනාවට තියෙන නිර්වචනය. මම නැවත කියන්නම්. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය නැමැති ස්වභාවයේ සමාජිකයන් හත දෙවියන් වහන්සේගේ දිව්‍යමය ආලේපය තුලින් විශේෂ පණිවිඩයක් ලැබීමේ හැකියාවයි දිවසි වැකි පැවසීම කියන්නේ. හරි? ඉතින් පෞල්තුමා අපි දකින්න පළවෙනි කොරින්ති 14 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ කියනවා කොරින්ති සභාවට කතා කරලා කියනවා නැතහු අවවාද කරනවා ප්‍රධාන කොට දිවසි වැකි පැවසීමේ දීමනාවට ආශාවෙන් දෙක ලබා ගන්න වීර්යය කරන්න කියලා. ඔහු සභාවට කියලා අපි පදේ බලමු. පළවෙනි කොරින්ති 14 වෙනි පරිච්ඡේදයේ මම කියවන්නම්. පළවෙනි පදය. ප්‍රේමය අනුව ඵලයල්ලා ආත්මික දීමනාවලට ආශාවයල්ලා ප්‍රධාන කොට ධර්ම වාක්‍ය කියන්ට ආශාවයල්ලා. පෞල්තුමා කොරින්ති සභාව ධෛර්යමත් කරනවා ධර්ම වාක්‍ය කියන්න ආශාවෙන්. දැන් හොඳට මතක තියාගන්න මේ හැම දීමනාවක්ම ක්‍රියාත්මක වෙන්න ප්‍රකාශ වෙන්න වර්ධනය වෙන්න ඒ දීමනාවත් එක්ක වැඩ කරන්න ඕනේ. දැන් භාෂා මුළු භාෂාවම කෙනෙකුට එකපාර ලැබෙන්නේ නැහැ. දැන් දරුවෙකුට ඉස්සෙල්ලා අපි අකුරක් උගන්වන්නේ. ඊළඟට අකුර වචනයක් වෙනවා. වචනේ වාක්‍යයක් වෙනවා. වාක්‍ය ඡේදයක්. ඊළඟට ඒ ඡේදයේ පරිච්ඡේදයක්. පරිච්ඡේදයේ පොතක්. බවට මෙහෙම ක්‍රමානුකූලවයි පරිවර්තනය වෙන්නේ. එනිසා භාෂාව කියන්නේ භාෂාව. ඒක අපි කතා කරන්න ගන්න ඕනේ ඒක වර්ධනය වෙන්නේ. ඒ වගේම තමයි අන්භාෂාව පරිවර්තනය කර දෙන දීමනාව ඒක වර්ධනය වෙන්න අපිට ලැබෙන එළිදරව් අපි කියන්න ඕනේ. එතනදී අපි පරිස්සම් විය යුතු දේවල් තියෙනවා. ඒ කියන්නේ ඒක මම මේ පාඩම අවසානයේ ඔබට අද නෙමෙයි මේ දීමනා නමේ අවසානයේ යම් දෙයක් අවබෝධ කරගන්න යනවා. අපි ලබන දේ දේව වචනයට අනුව අපි විමසන්න ඕනේ ඒක. ඒක දෙවියන් වහන්සේගෙන් පැමිණි දෙයක්ද කියන එක. ඒ උදාහරණයක් හැටියට ගත්තොත් මෙහෙම කියන්න. දෙවියන් වහන්සේ ක්‍රියාත්මක වෙන්නේ වචනය තුල. වචනය කියන රාමුව තුල තමයි දෙවියන් වහන්සේ ක්‍රියාත්මක වෙන්නේ. උන්වහන්සේගේ කිසි දෙයක් වචනයට පිටින්නේ නැහැ. ඉතින් ඒ නිසා අපෙන් පැමිණෙන අනාගත වාක්‍ය එළිදරව්ව ඒක වචනයට එකඟ වෙන්න ඕනේ. දැන් දෙවියන් වහන්සේ වෙතට ගොඩනැගෙන්න උත්සාහ කරමින් තමන්ව සුද්ධව සිටීමට උත්සාහ කරමින් ආරක්ෂා කර ගනිමින් දෙවියන් වහන්සේත් එක්ක හැසිරෙන මිනිස්සෙකුට කෙනෙක් තුලින් එකපාරට එළිදරව්වක් ආවොත් මොකක් හරි එයා එක්ක පාපයක් තුල ජීවත් වෙනවා කියලා මොකක් හරි වැරදි දෙයක් එහෙම නැත්නම් ඔබ මැරෙන්න යනවා. ඔබට මෙහෙම විපතක් වෙන්න යනවා. ඉතින් එහෙම කෙනෙකුට එහෙම එළිදරව්වක් එන්න බෑ. දෙවියන් වහන්සේ එළිදරව් කිරීමේ දීමනාවෙන් සිදුවෙන කරුණු තුනක් ගැන පළවෙනි කොරින්ති 14 3 පදේ කියන අපි මේ පොඩ්ඩක් ඒකව බලන්න යනවා. එතන සැනසීම දැනුමුතුකම වර්ධනය කියලා මේ වගේ දේවල් අනාගත වාක්‍ය හරහා ලැබෙනවා. ඉතින් දෙවියන් වහන්සේ වචනෙට එකඟවයි ක්‍රියාත්මක වෙන්නේ. වචනේ තුල නොපවතින කෙනෙකුට භයානකකම පැමිණෙන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ වෙතට ගොඩනැගෙන මිනිසයාට එහෙම පැමිණෙන්න යන්නේ නැහැ. යන්නේ නිසා සමහර දේවල් හරියට විමසලා තමයි ප්‍රකාශ කරන්න ඕනේ. ඒ කියන්නේ ඒක ගැන සැක කරනවා කියන එක නෙමෙයි. අපි විමසලා ආත්මය තුල හොඳ සහතිකකමක් ඇතුව තමයි අපි මේ දේ කතා කරන්න ඕනේ. සමහර ලාවට එවලේ කියන්න බැරි නම් අපි පහුවෙලා හරි හොඳ විමසීමකට ඇවිත් තමයි කතා කළ යුතු. ඉතින් පෞල්තුමා කොරින්ති සභාව ධෛර්යමත් කරනවා. ප්‍රධාන කොට ඒකට ආශා වෙන්න. ධර්ම වාක්‍ය පවසන්න. මොකද ඒක දෙවියන් වහන්සේ
ගේ බලය ප්‍රකාශ වෙන, තවත් අයට එළිදරව් වෙන, දෙවියන් වහන්සේ කෙරේ බය, උන්වහන්සේගේ ජීවමානත්වය අවබෝධ කරන දීමනාවක් ලෙස ක්‍රියාත්මක වෙන්න යනවා. හරි? දිවසියකි පැවසීමේ ප්‍රයෝජන ගැන බයිබලයේ කියනවා. කරුණු 10ක් ගැන මම ලියලා තිබෙනවා. එකක් තමයි මේ පද අපි බලන්න යන්නේ නැහැ. පළවෙනි කොරින්ති 14 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ කියනවා සබාව ගොඩනැගීම හා ධෛර්යමත් කිරීමට ධර්ම වාක්‍ය අපි පවසන්න ඕනේ. දෙක ඒ පදේම තමයි ධර්ම වාක්‍ය හරහා සැනසීම කියනවා. තුන එසකියල් 37 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ තමයි මේක සඳහන් වෙලා තිබෙන්නේ. මලානිකව දුර්වලව සිටින සභාවට නව ජීවයක් හා ශක්තියක් ගෙන දෙනවා අනාගත වාක්‍යය. 4 දැනමුතුකම කියනවා. 5 සභාවේ ඇදතැන් නැවත ප්‍රතිස්ථාපනය කරනවා. ක්‍රියාපතේ දෙවෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදයේ ඔබ බැලුවොත් එවැනි නිවැරදි කිරීම කරලා තියෙනවා. ඒ වගේම තමයි 6 සේවයට මඟ පෙන්වීම ගෙන දෙනවා. මොකද්ද කරන්න ඕනේ කියන එක මඟ පෙන්වනවා. ක්‍රියා 13 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය තුල මේ ගැන කතා කරනවා. 7 නොහැදිලිවන්තයන් හට ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ නැත්නම් සභාව පිළිබඳ පැහැදීමක් ගෙනෙනවා. පළවෙනි කොරින්ති 14 වෙනි පරිච්ඡේදයේ තමයි මේ ගැන කතා කරන්නේ. 8 පාපය ගැන හඟවා දීමක් හා මිනිසයන්ව පසුතැවීමට ගේනවා අනාගත වාක්‍ය තුලින්. බයිබලයේ ගොඩක් දේවල් තියෙනවා මේ ගැන කතා කරන්න. 9 ඒ වගේම අදහන අයට මඟ පෙන්වීම ගේනවා. සමහර දේවල් පිළිබඳ ඇදහිලිවන්තයෝ අතරමංව සිටිනවා. මොකක්ද මං කරන්න ඕනේ, මොනවද කරන්න ඕනේ කියන තැන්. ඒ තැන්වල මේ දීමනාව ක්‍රියාත්මක වෙනවා වුන්ට මඟ පෙන්වන්නට. 10 අදහන අයට අනතුරු හඟවන්ට දෙවියන් වහන්සේ මේ දීමනාව පාවිච්චි කරනවා. ඉතින් දිවසි වැකි නැත්නම් අනාගත වාක්‍යයේ පැවසීමේ දීමනාව ඉතාමත්ම වැදගත්. ඒ හරහා දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට කතා කරනු ලබනවා. ඉතින් දිවසි වැකි ක්‍රම කීපයකට මනුෂ්‍යයන්ට එනවා. පළවෙනි ක්‍රමය තමයි දෙවියන් වහන්සේ ඍජුවම මනුෂ්‍යයන්ට කතා කරනවා. ඒ කියන්නේ කෙලින්ම දෙවියන් වහන්සේ දේවල් මනුෂ්‍යයන්ට කතා කරනවා. මේ දේ කරන්න, මෙහෙම කරන්න, අර විදිහට කරන්න, මම පෙන්වූ ලෙස කරන්න. බයිබලයේ ඕන තරම් උදාහරණ තියෙනවා. ඒක තමයි උන්වහන්සේ දිවසියකි කතා කරන එක මාර්ගයක්. දෙවෙනි දේ තමයි සිහින හා දර්ශන තුලින් කතා කරනවා. සිහින තුලින් සහ යාඥා කරමින් සිටින විට හෝ යාඥා නොකර සිටින වෙලාවක වෙන්නත් පුළුවන් යම් කිසි දර්ශන කරන කොටගෙන මේ ගැන ඔබට අත්දැකීම් ඇති. බයිබලයේ මේවා ඔප්පු කරන්න සාධක විශේෂයෙන් ක්‍රියාපතේ තියෙනවා. උන්වහන්සේ සිහින හා දර්ශන තුලින් මනුෂ්‍යයන්ට කතා කරනවා. ඒ වගේම තමයි තුන්වෙනි ක්‍රමය අන්‍ය භාෂාව පරිවර්තනය කිරීම කරන කොටගෙන උන්වහන්සේ දිවසි වැකි ප්‍රකාශ කරනවා. අන් භාෂා කතා කිරීම සමහරවිට එයා තුලින්ම වෙන්න පුළුවන්, නැත්නම් සභාව වෙනත් කෙනෙක් මගින් වෙන්න පුළුවන්. ඒකේ පරිවර්තනය ගෙනත් දෙවියන් වහන්සේ මෙහිම දෙයක් කතා කරනවා කියලා කෙනෙකුට හෝ සභාවකට ඒ හරහා එළිදරව්වක් පැමිණෙන්න පුළුවන්. හතරවෙනි ක්‍රමය රූපාලංකාර මගින් දෙවියන් වහන්සේ දිවසි වැකි ප්‍රකාශ කරනවා. අපි උදාහරණයකට බයිබල් පදයක් කියවන්න යනවා මේක ඔප්පු කරන්න. යෙසායා 66 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ. යෙසායා 66:12. අපි රූපාලංකාර මගින් උන්වහන්සේ මිනිස්යන්ට මේ දීමනාව තුල කතා කරනවා. යෙසායා 66:12 කියනවා මක්නිසාද ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක බලව මම සමාදානයේ ගංගාවක් මෙන්ද ජාතින්ගේ තේජස ඉතිරෙන ඔයක් මෙන්ද ඈවෙතට හරවමි. නුඹලා එයින් උරා බොන්නෝය. උකුලේ ගෙන යනු ලබන්නෝය. දෙතන පිට සුරතල් කරනු ලබන්නෝය.
මේකත් අනාගත වාක්‍යයක්. දැන් මේක විස්තර කරන්න මේ පරිච්ඡේදයත් එක්ක ගොඩක් දුරට අපිට ගමන් කරන්න වෙනවා. දෙවෙනි වශයෙන් මේ දෙන අනාගත වාක්‍යයක්. හරි? උන්වහන්සේ ඒක දෙන්නේ රූපාලංකාරයක් මගින්. යම් දෙයක් උපමා කරගෙන තමයි උන්වහන්සේ ඒ දේ ප්‍රකාශ කරන්නේ. ඒ තවත් ක්‍රමයක්. පස්වෙනි ක්‍රමය තමයි නාට්‍ය අලංකාරයෙන් උන්වහන්සේ දිවැසි වැකි ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ යම් රංගපෑමක් තුලින් කිය යුතු දේ ප්‍රකාශ කරනවා. උදාහරණයකට ගත්තොත් ඔබ දන්නවා ක්‍රියාපොතේ අගබස් කියලා අනාගත වක්තුරවරයෙක් ඇවිල්ලා පවුල් ගිනේ තිබිච්ච පටිය ගලවගෙන තමන්ගේ අත්පා බැඳගෙන ඉවර වෙලා කියනවා මේ ඉඟපටි අයිති මිනිස්සයා මෙන්න මේ ආකාරයට රෝමවරුන් අතට පාවා දෙනවා කියලා. අන්‍ය ජාතින්ට පාවා දෙනවා කියලා. ඒක දෙවෙනිවසට ඒක නිකන් කියන්න තිබුණා. නමුත් උන්වහන්සේ යම් කිසි දෙයක් පාවිච්චි කළා. ඒ එලිද්දරව්ව පවුල්ට ගේන්න. ඉතින් ඔබ බැලුවොත් යෙරමියා 27 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදයේ තියෙනවා යෙරමියාට කියනවා වියගහක් සාදාගෙන ඔහුගේ ගෙල වටේට එය පැලඳගෙන ඒ තුලින් ඊශ්‍රායෙල් සෙනග වෙතට ගොස් දිවැසි වැකියක් කියන්න දෙවියන් වහන්සේ යෙරමියාට ප්‍රකාශ කරනවා. ඉතින් දෙවියන් වහන්සේ මේ වගේ විවිධ ආකාර මාධ්‍යයන් පාවිච්චි කළා. දිවැසි වැකි නැත්නම් අනාගත වාක්‍ය මනුෂ්‍යයන්ට ප්‍රකාශ කරන්න. මම කරුණු පහක් ඔබට කිව්වා. දෙවියන් වහන්සේ ඍජුවම කතා කරන්න පුළුවන්. සිහිනා දර්ශන තුලින් කතා කරන්න පුළුවන්. ඒ වගේම අන්‍ය භාෂාව පරිවර්තනය කිරීම මගින් උන්වහන්සේට දිවැසි වැකි ගේන්න පුළුවන්. රූපාලංකාර මගින් උන්වහන්සේට කතා කරන්න පුළුවන්. නාට්‍යානුසාරයෙන් දිවැසි වැකි මිනිස්යන්ට ගෙනෙන්න පුළුවන්. හරි? මතක තියාගන්න සැබෑ දිවැසි වැකියකින් එක සභාවටෝ පුද්ගලයන්ට ධෛර්යය ගෙනෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔවුන්මෝසවන්ට ඕනේ. සැබෑ දිවැසි වැකියක් දෙවියන් වහන්සේ අදහන පුද්ගලයන් වෙතට පැමිණෙන සැබෑ දිවැසි වැකි එක සැබෑ දිවැසි වැකියක් කියලා ඒතු ගන්නට තියෙන ප්‍රධාන සාධකයක් තමයි ඒ තුලින් ඔවුන්ව ඔසවන්න ඕනේ. ඔවුන්ට ධෛර්යය ගෙනෙන්න ඕනේ. දෙවියන් වහන්සේත් එක්ක වර්ධනය වෙන්නට. පළවෙනි කොරින්ති 13 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදය ගැන කතා කරලා තිබෙනවා. සැබෑ දිවැසි වැකියක් කොයි වෙලෙත් සම්පූර්ණත්වයක් ගේනවා. ඒ අතර ඔබට මම තව දෙයක් කියන්න ඕනේ. දිවැසි වැකිය ලබන පුද්ගලයා ඒක සම්පූර්ණ කරගන්න ඕනේ. සමහර දිවැසි වැකි අපිට මුකුත් කරන්න දෙයක් නැහැ. දෙවියන් වහන්සේ දෙස බලා සිටීම කරන කොටගෙන සම්පූර්ණ වන දේවල් තියෙනවා. ඒ වගේම අපිට නපුරක් නරකක් පිළිබඳව යම් කිසි මෙහෙම දෙයක් වෙන්න තියෙනවා කල්පනාකාරී වෙන්න මෙහෙම කටයුතු කරන්න කියලා අර පාවුල්ට අගබස් කිව්වා වගේ සමහර දිවැසි වැකි අපි නොසලකා හැරීමෙන් ඒක ඒ විදිහටම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මම කලින් කිව්වා වගේ සමහර දිවැසි වැකි අපිට මුකුත් කරන්න දෙයක් නැහැ. දෙවියන් වහන්සේ දිහා බලාගෙන සිටින්න විතරයි තියෙන්නේ. සමහර දිවැසි වැකි වලට අපි උපත දෙන්න ඕනේ. අපි ඒක උත්පාදනය කරන්න ඕනේ. දැන් මේකට ගන්න ගොඩක් උදාහරණ තියෙනවා. මම එකක් ගැන කියනවා නම් එලියා අර ගිනි ගේන්න කරපු යාඥාව ගැන පළවෙනි රාජාවලිය 18 වෙනි පරිච්ඡේදයේ කියනවා. එතන බාල් පූජකවරු 450ක් එලියා මැරුවා. එවලේ ඒ දේශයට වර්ෂාව තිබුණේ අවුරුදු 3මාරක් යනතුරු දෙවෙනුස්සේ අහප්ට කියනවා. එලියා කරන කොටගෙන අහප්ට කියනවා. එලියා කතා කරලා අහප්ට කියනවා. ඔබ ඉක්මනින් මාලිගාවට යන්න වර්ෂාවක හඬක් මට ඇහෙනවා. ඔහුගේ අනාගත වාක්‍ය අහප්ට කියලා ඔහු ඊට පස්සේ තමන්ගේ සේවකයාත් සමග නැග්ගා හොරෙක් කියන කන්දට. නැගලා ඔහුගේ කකුල් දෙක අතර ඔළුව බාපගෙන හරියට අර දරුවෙක් වදන ස්ත්‍රියක් ක්‍රියා කරන අන්දමින් ඔහු ලොකු මෙදහත්කාරකමක යෙදුනා
ඒ අනාගත වාක්‍යයට උපත දෙන්න. ඔහු තමන්ගේ සේවකයාට කතා කරලා කියනවා ගිහින් බලන්න මුහුද දෙස මොනවද දකින්නේ. ඔයවිත් කෙනා මුකුත් නැහැ. ආයෙ කිව්වා යන්න. මේ වගේ 7 වතාවක් ඔහු යවුවා. 6 වතාවක්ම ඔහු ඇවිත් කියනවා මුකුත් නැහැ. ඔහු ආයෙ කියනවා යන්න. 7 වෙනි වතාවේ ඇවිල්ලා කියනවා 8ක් වගේ බලාකුලක් මුහුදෙන් නැගිනවා මට පෙනේ. ඊට පස්සේ තමයි එළිය නැගිටින්නේ. නැගිටලා හප්ට කිව්වා ඉක්මනින් යන්න කියලා. ඔහු අසුපිටින් යද්දී එළියත් ඔහුට පෙරටුව දුවලා ගියා කියලා බයිබලයේ කියනවා. එතන අපි දකින්නේ අනාගත වාක්‍යයට ඔහු උපත දුන්නා. සමහර දේවල් තියෙනවා ඒ වගේ අපි උපත දිය යුතු. දෙවෙනුවන්ස අපි ගැන කිව්වොත් මම ඔබ මේ තලයට ගේන්ට යනවා කියලා. උන්වහන්සේ කතා කරන්නේ ආත්මික තලයේ තියෙන දෙයක් ගැන. ඒක භෞතික තලයට ඔබ ගෙන එන්න ඕනේ. ඒ වෙනුවෙන් ඔබ එළිය වගේ ක්‍රියාත්මක වෙන්න ඕන අනාගත වාක්‍යයන් තිබෙනවා. සමහර අය මුකුත්ම නොකර ඔහේ යන්නන් වාලේ යමින් පස්සේ ඇවිත් කියනවා අහවල් පාස්ටර් අහවලා මට බොරු කිව්වා බොරු අනාගත වාක්‍යයක් දුන්නා වැඩක් නැහැ කියලා අධෛර්යයටපත් වෙලා කලකිරලා සමහර දෙවියන්වහන්සේවත් අතහැරලා යනවා. Taman තේරුම් ගන්න ඕනේ Tamanට එන අනාගත වාක්‍යයත් එක්ක Taman කොහොමද ගනුදෙනු කරන්න ඕනේ. Tamanගේ අනාගත ඉස්සරහට වෙන්න තියෙන දේක් දෙවියන්වහන්සේ කිව්වොත් මම මේක නියම කරලා තියෙනවා බෝ මම ඒ තැනට ගේන්න යනවා. ඉතින් එතනට දැන් බලන්න තව උදාහරණයක් ගත්තොත් යෝසෙෆ්ට කුඩා කාලේ කිව්වා ඔහුව පත් කරන්න යන තැන ඔට කිව්වා ඉරහඳ සහ තාරකා 11ක් ඔබට වඳිනවා. තව ගොයම් මිටි 12ක් ඔබට වෙන්න. ඔහු මේ දර්ශන තමන්ගේ සහෝදරයන්ට දෙමව්පියන්ට කිව්වා. ඒ නිසා ඔහු ගොඩක් විපත්තින් වලට මැදිහත් වුණා. හැබැයි ඔහු මේ හැම දෙයක් තුලින්ම දෙවියන් වහන්සේත් එක්ක විශ්වාසවන්තව ගමන් කළා. බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ කිව් දේ සිදුවන තුරු උන්වහන්සේගේ වචනේ ඔහුව පරීක්ෂාවටපත් කළා කියලා. පරීක්ෂා කළා කියලා. ඔහුගේ වචනෙට විශ්වාසවන්තව හිටියා. ඒ දර්ශනයට විශ්වාසවන්තව හිටියා. ඔහුට තිබුණු එකම දේ එක විශ්වාස කරන එක විතරයි. මුකුත් ඔහුට කරන්න තිබුණේ විශ්වාස කරන එක. අවසානයේ ඒ තැනට ඔහු ආවා. සමහර අනාගත වාක්‍යයේ තියෙන එක විශ්වාස කරන්න විතරයි තියෙන්නේ. සමහර අනාගත වාක්‍යයේ තියෙනවා ඒකට අපි උපත දෙන්න ඕනේ. සමහර අනාගත වාක්‍යයේ තියෙනවා අපි ඒ කියපු දේත් එක්ක කටයුතු කරන්න ඕනේ. ඒ හින්දා මේක වැදගත් දීමනාවක් ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන සභාවට ලැබුණා. ඉතින් අපි අදට ඉවර කරනවා. ශුද්ධාත්මයන් වහන්සේගේ දීමනා තුනක් ගැන අපි ඉගෙන ගත්තා. අන් භාෂා කතා කිරීම, අන් භාෂා පරිවර්තනය කිරීම සහ අනාගත වාක්‍ය පැවසීම. කතනේ දීමනා තුන ගැන අපි කතා කළා. ඊළඟ දවසේ දැනගැන් මහා බලය කියලා දීමනා ගැන කතා කරන්න යනවා. ඉතින් පැය එකමාරක් පසු වෙලා තිබෙනවා. ගොඩාක් ස්තුතියි ඔබ මම විශ්වාස කරන හැම කෙනෙක්ම ඕනෑකමින් මේ වචනෙට සවන් දුන්නා කියලා. ඒ වගේම ඒක දැනගැන්ම බවට පරිවර්තනය කරගන්න ශුද්ධාත්මයන් වහන්සේ සමග කටයුතු කරන්න. ඔබ වචනේ අසන්නෙක් පමණක් වුණොත් ඔබ මේ දින කාලය අපරාධ වෙනවා. මං කියන්නේ නෑ මං ඔබ වෙනුවෙන් කරන කැපවීම අපරාධයක් කියලා. ඒක මට ආශිර්වාදයක් විපාකයක්. ඔබ එක ජීවිතයට ගත්තේ නැත්නම් අදාළ කරනව ගත්තොත් ඒක ඔබට අපරාධයක් වෙන්න පුළුවන්. මම විශ්වාස කරනවා එහෙම වෙන්නේ නැහැ කාටවත් කියලා. මම ප්‍රකාශ කරනවා ඇදහිල්ලෙන් ඔබ හැම කෙනෙක්ම මේ වචනය ආත්මයට ලබාගෙන ඒ තුල වර්ධනය වෙනවා කියලා. ඒ නිසා අද ඉගෙනගෙන ඊළඟ ඉරිදා වෙනකන් ලියාගත්තු දේ හරි නැත්නම් ටේප් කරගත්තු දේ හරි පැත්තක තියලා ලබන ඉරිදාට එන්න එහෙම ලෑස්ති වෙන්න එපා. ඔබට ලැබෙන හැම අවස්ථාවකදීම නැවත මේ වචනේ අහලා ඒක අවබෝධ කරගෙන දේව වචනයත් එක්ක වර්ධනය වෙන්න. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා අපි යාඥා කරලා මේ කාලය අවසන් කරමු. හාලෙලූයා. ස්වාමිනේ අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ශුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන ඔබ අපට දී තිබෙන මේ මහත් අනුග්‍රහය නිසා. ක්‍යානනි සියලු දීමනා අන්තර්ගත ශුද්ධාත්මයන් වහන්සේ අපි තුලයි. ක්‍යානනි අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. හැම දීමනාවක් දරාගෙන අපි ජීවත් වෙනවා. ක්‍යානනි ඔබේ වචනේ දැනගැන්මෙන් වර්ධනය වේ. ඒ දීමනා තුල තියෙන සම්පූර්ණකමට පැමිණෙන්න
ඔබ වහන්සේ හැම විටම අපිව ශක්තිමත් කරන නිසා ස්තුතියි. දෙවි පියාණනි මේ වචන ඉගෙන ගත්තා වූ මගේ හැම සහෝදරයෙක් සහෝදරියක් ඔබට බාර දෙනවා. ඔවුන් කුමන සභාවක් නිකායක් යටතේ සිටියත් අපි හැමෝම ජේසුනි ඔබගේ ශරීරය නැමැති ඒකීය සභාවේ සමාජිකයන්ය. පියාණනි අපි එකම පවුලක්. අපිට ඉන්නේ එකම ස්වාමීන් වහන්සේ, එකම ආත්මයන්න් වහන්සේ, එකම පියාණන් වහන්සේ. ඔබට ස්තුතියි. ලෝකයේ සිටින විශාලතම පවුල ඇදහිල්ලේ පවුලයි ස්වාමිනී. විවිධ වර්ණ ස්වාමිනී වලින් යුක්ත, හැඩයන් වලින් යුක්ත, පාට වලින් විවිධ තත්ත්වයන් වලින් යුක්තව සිටියත් අපි එකම ආත්මයකට පවනු ලැබ තිබෙනවා පියාණනි. ඔබට ස්තුතියි. එවැනි ස්වාමිනී අනුග්‍රහයක් යටතට ඔබ වහන්සේ අපිව ගෙනත් තිබෙන නිසා මේ වචනේ මේ ජීවිතවලට, ඔවුන්ගේ පවුල්වලට ස්වාමිනී ඔවුන්ගේ හැම වාතාවරණයකටම ආශිර්වාදයක් වේවා. මම උන්ට ආශිර්වාද කරමු. යේසුස් වහන්සේගේ නාමයෙන්.